වැළලී ගිය. ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව. අපට අමතක වගිය අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව. ආයුබෝවන් ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා සියත රාවණා වැඩසටහන නරඹන දයාබර ප්‍රේක්ෂක ඔබට. ඔබ මේ අවස්ථාව මේ මොහොත උදා වෙනකොට අපි දන්නවා විශාල පිරිසක් මේ වන විට දැන් ටික දවසක ඉඳලා පුරුද්දක් විදිහට රාවණීන් වෙනුවෙන් පහනක් දල්වනවා. මේ පහන දල්වන්නේ මොන ආකාරයටද කියලා කියනවා. විශේෂයෙන්ම අපේ ජේෂ්ඨ උපදේශක ප්‍රයන්ත කාර්යපෙරුම මහත්මයා කියනවා නිවසට ආලෝකයේ වැටෙන විදිහට නිවස දෙසට ආලෝකය ලැබෙන විදිහට මේ පහන දල්වන්නේ කියලා. මේ ශක්තිය මේ ආශිර්වාදය අනිවාර්යෙන්ම ඔබේ ජීවිතවලට මේ වෙනකොටත් දැනිලා ඇති. ඔබේ ජීවිතයට ඒ ආශිර්වාදය ළඟා වෙමින් පවතිනවා ඇති. ඒ නිසා ඒ කටයුත්ත දිගින් දිගටම කරන්න කියන ඔම ගෞරවනීය ආරාධනාවත් එක්ක අද වැඩසටහනේ මේ නිවස කියන කාරණාවේදී ව්‍යාපාරික ස්ථානයක් තියෙනවා නම් ඒ ව්‍යාපාරික ස්ථානය කියන කාරණාවේදී ඔබට හුඟක් වැදගත් වෙන මාතෘකාවක් පිළිබඳව රාවණ ඉතිහාසය හා සබැඳි අපි සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. ඊටාම දුර බැහැර සිට මේ වැඩසටහනට විශාල ආලෝකයක් ගෙනෙන ඔබේ ගෞරව ආදරයට පාත්‍ර වී සිටින ඉතිහාස ගවේෂක පරිසර ගවේෂක සීහෙල ගම්මානේ නිර්මාතෘවරයා තිලක් කන්දේක මහත්මයා ආයුෂ බොහෝ වේවා කියලා පිළිගන්නවා. ඔබතුමා එක්ක ටික කාලයකට පස්සේ මේ වැඩසටහනට තවත් ආලෝකයක් එකතු වෙනවා. හදවල් දෙකක් රාත්‍රියට පැවුවොත් කොච්චර එළියක් තියෙන්නේ. ඒ වගේ මේ වැඩසටහනට බොහොම ආලෝකයක් ගෙන ආපු සුවිශේෂ කෙනෙක් අය නීතිඥ තාමරශී වික්‍රමනායක මහත්මිය. ආයුෂ බොහෝ වේවා කියලා ඔබවත් පිළිගන්නවා. අපි හුඟක් වෙලාවට කියනවා අපිට අපේ ගෙදරට කිසිම ආලෝකයක් නැහැ. කිසිම වර්ධනයක් නැහැ. කිසිම දියුණුවක් නැහැ. මේ වගේ දේවල් බොහෝ වෙලාවට ඇහෙනවා. එතකොට ඇතමෙක් කියනවා මේ ගෙදර වාස්තු ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. මෙන්න මෙහෙමයි. ඉතින් බොහෝ වෙලාවට මේ වාස්තු කියන විෂය සම්බන්ධයෙන් අද වර්තමානයේ බොහෝ දෙනෙක් විවිධ මත ඉදිරිපත් කරනවා. නමුත් රාවණ ඉතිහාසය හා සබැඳුණු මේ නොපෙනෙන වටිනාකම් ශක්තියින් පිළිබඳව අපි අද සාකච්ඡා කරන්න සූදානම් වෙනවා. මම හිතන්නේ කන්දේගම මහත්මයා මේ සියලු දිශානතීන් පිළිබඳව හොඳ අවබෝධයකින් වාස්තු පිළිබඳව දැනගෙන ඉරහඳ තාරකාවල රිද්මයට රටාවට අනුව ඔබේ සීහෙල ගම්මානය ඉදි කරලා තියෙන. ඒ නිසා ඒ රහස් ටික මේ රටේ මිනිස්සුන්ටත් අපි ලබා දෙමු අද. සංගමතේ මම කාලයක් විශ්වවිද්‍යාලයේ ඉගෙනුව විෂයක්. ඒ තමයි විශ්වවිද්‍යාලයට මුදල් ගෙවලා ඩිප්ලෝමා සාතිකයක් ලබා ගන්න එන ළමයින්ට. ඒකේ උගන්වපු විෂය තමයි උද්‍යාන අලංකරණය. එමේ උද්‍යාන අලංකරණය ඉගෙන ගන්නකොට මට එක එක දිසාවල් එක එක ගස් වලට නරකයි කියන කතන්දරය අපේ ගම් වල තිබුණ හින්දා ඒ තියෙන සත්‍ය අසත්‍ය හොයාගන්න සිද්ධ වෙනවා. ඒ සිදුවීම උඩ මම වටිනාම පැත්ත හැටියට ගත්ත වෙනදා මට වටින්නේ නැගෙනහිර. ඒ ජ්‍යොතිෂ්‍යමය කටයුතු වල සූර්යයා වැදගත්. සියලු ග්‍රහ ලෝක මතුවෙන්නේ එතන. නමුත් මේ කටයුත්තේදී මට වටිනාකම තුනේ ඊශාන. ඒතකොට මේ ඊශාන බොහොම පිරිසිදුව තියන්න ඕනේ තැනක් තියෙන කාරණාව බැඳුම් පුදුම් ලබන්න ඕනේ කාරණාවක් බව අපේ කට්ටියට දැනලා තිබුණා. ඔය ඊශානට කියන්නේ තල්කොළ මුල්ල. තල්කොළය කියන එක බොහෝ ගෞරවනීය ශාකයක්. මොකද තල්කොළ වර්ග ගොඩක් තියෙනවා. වහ තැල්ල ආදි වශයෙන් ඕන එක තැල්ල කොළයක් තියෙනවා. රතු පාට තිතක් තියෙන එක. ලේ බින්දුවක් කළා වගේ. මේක රසවත් ආහාරයක්, ගුණවත් ආහාරයක්. ඒ පැත්තේ තමයි තල්කොළ මුල්ල කියලා කියනකොට මම ඊට පස්සේ තල්කොළ වෙනවා. මොකද ඒ කතාව වශයෙන් ගිහිල්ලා. ඊට පස්සේ තමයි ඊශානයේ පැත්තේ මරුණෑ කියලා හිතන්නේ.
මරු සිටින දිසාවල් හොයනකොට ඊසානෙට මරු නැහැ. එතකොට මෙවැනි කාරණා මේ ගෘහ නිර්මාණ ශිල්පයේදී වැදගත්ම වෙන කාරණා. ඊට පස්සේ මට සිද්ධ වෙනවා මේ ගෘහ නිර්මාණය කරන්නේ මිනිස්සු විතරක්ද? සත්තුන්ට ගෘහයක් නැද්ද? අධ්‍යයනය කරනවා සත්තුන්ගේ ගෘහේවල්. පුදුමේ. මේ සත්තු ගෙවල් හදන්නේ මේ විදිහටම දිසාවට. මම පැහැදිලිව බලලා දකින්න පුළුවන් සතෙක් මං ඉදිරිපත් කරන්නම්. එයා කූඩුව හදන්නේ ඊසාන දිගටයි නිරිත දිගටයි. ගහක් තියෙනවා නම් ගහේ ඊසාන දිගයි නිරිත දිගයි. ඒ අනිත් පැත්ත වල 1 2 කූඩු තියෙන මේ පැත්තේ. ඉතේව ගේ හදනකොට ඊසාන දිගයි නිරිත දිගයි මග අරිනවා. මග ඇරලා දකුණු පැත්ත වෙන්න එයාගේ ගුහාව හදා ගන්නවා. එහෙම තැනක් තමයි හොයන්නේ. එහෙනම් අපි විතරක් නෙමෙයි සත්තුත් මේ දිශාව ගැන අධ්‍යයනය කරලා තියෙන තමයි සත්තුන්ට තේරෙනවා සබා දහමේ රිද්මය. සබා දහම වෙනස් වෙන බව. එතකොට ඊසාන දිගට සහ නිරිත දිගට මෝසන් සුලං හමන බව. ඊසාන දිග මෝසන් එනකොට නිරිත දිග පැත්තට ගෙවල් ටික හදපුවාම මේගොල්ලන්ගේ කූඩ ටික ඒක පරිස්සම් වෙන බව ඒගොල්ලෝ දන්නවා වතුර යන්නේ නැහැ අතුරට. මෙවැනි දේවල් බොහෝ. එතකොට ඊට වැඩි දියුණු මිනිස්සුන්ට මේ ගෘහ නිර්මාණයේදී මේ විද්‍යාව අනවශ්‍යද? මේක තමයි අවශ්‍යම විද්‍යාව. වෛද්‍ය විද්‍යාව වගේම ඒ කියන්නේ වෛද්‍ය විද්‍යාව වගේ මිනිස්සු සෞඛ්‍ය සමබර කරගන්න මේ විද්‍යාවත් ඊළඟට වැදගත්. ඇයි මේක තුල තමයි ඒ ගොඩනගන්න යන පවුලේ අනාගතය ගැන මේ තියෙන මේ සහතිකයේ තියෙන මෙතන. එතකොට ඒ ගැන මම හිතන්නේ අපේ කාමරාසිමත් කියයි සරාට ඒක තියෙන්න ඕනේ අය ගාව. එහෙනම් එතෙන් මම ඉඳ තියාගෙන කතා කරන්න ආරම්භයක් ඇටියට මෙතන යන්න ඕනේ නේද? ගෙයක් හදනකොට ඒ ගේ හදන්න ගන්න නැකත සමානයි ළමයෙක් ඉපදිච්ච නැකත. ළමයෙක් ඉපදුනා නම් ළමයට අවුසක් තියෙනවා. ඒ අවුසේදී ඔහු මිය යනවා. එහෙනම් ගෙයක් හදන එක නැකතක් නම් සිද්ධ වුණේ කියන්නේ ඒක උපතක් නම් අලුත් උපතක් නම් ඒ ගෙටත් අවුස තියෙනවා. ඒ අවුස වලින් පස්සේ ඒ ගේ පිරිනව මැරෙනවා. අහලා ඇති ගමේ කතාවක් තුන්වෙනි පරම්පරාව yaadෙන්නේ නැහැ කියලා. ආපස්සට ගිහින් බලන්න අපේ ගෙවල් වල තිබුණු තුන්වෙනි පරම්පරාව තිබිච්ච තැනක්වත් තියෙනවද කියලා ගෙවල්. සමහරලාට ඒ ගෙපොළ විතරයි තුලා තියෙන්නේ. ඒ තමයි ආවුස පිරිහීම. අවුරුදු 400 විතර ආවුස පිරවන්න පුළුවන්. සමහර කාලය එනවා. ඒ කාලෙක තිබිච්ච එකක් තාමත් ඒ විදිහට සුරක්ෂිතව තියෙනවා. හැබැයි අද එහි අයිතිකාර වෙන අය. අරගොල්ලන්ට එහි අයිතියක් නැහැ. ඒක මේක නොසලකා අරින්න පුළුවන් කාරණාවක් නෙමෙයි. බොහෝ දේ කතා කරලා තියෙනවා. නොසලකා අරින්න පුළුවන් කාරණාවක් නෙමෙයි. උළුවැස්ස තියෙන තැන ඉඳලා ගෙපල කපන තැන ඉඳලා ගෙපල කපන්න එන මිනිහා ඔළුව කහන තැන ඉඳලා කොහොමද ඇඟ කහන්නේ කොතනද ඔළුවට කැහුවේ බඩද කහන්න ගත්තේ පිටකොන්දද කහන්න ගත්තේ එහෙනම් වෙන්නේ මොකද්ද මේ බොහෝ දේවල් අපේ මිනිස්සු දැන් ඉඳලා තියෙනවා අද නැහැ අද කිසි දෙයක් මේවා ගැන හිතන්නේ නැහැ ඉතින් ඒකින් තමයි මම හිතන්නේ ජාතියක් හැටියට අපි පිරියෙන්නේ මේ රාවණ යුගය ඒ කියන්නේ දීප්තිමත්ම රාවණ යුගයේ ඉඳලා ඔවුන් දිනු කරාගෙන ආපු මේ දැනුම අව탁සේරු කිරීම. ඉතින් අද කතා කරමු. අද මේ මාතෘකාව තමයි කතා ගන්න තියෙන්නේ. මොකද අපි කවුරුත් කොහොමත් ගයක් හදනවා. ඒ පරණ ගෙවල් වල ඉන්නේ කීප දෙනයි. අලුතෙන් ගයක් හදාගෙන යනවා. ඔවුන්ට මේ දැනුම අවශ්‍යයි. එහෙනම් අපි මේක හංගන්න නැතුව පුළුවන් තරම් ජනතාවට කියලා දෙන්න ඕනේ. ඔවුන්ගේ බේරීමට ඔවුන් බේරුනොත් මුළු රටම බේරුම් බව අපි දන්නේ නැහැ. දැන් මේ පහුගිය දවස්වල ටිකක් වැඩිපුර කතා වෙච්ච දෙයක් තමයි ඔබතුමාගේ මේක අහලා දැනගන්න ඕනේ. ඊටාම කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ. ග්‍රහයන්ගේ විශේෂ වෙනස් වීමක් තියෙනවද මේ දවස්වල? මේ දවස්වල තියෙන ග්‍රහ මාරු දිහා බලා ඉන්නවා. ග්‍රහ මාරුවීම. ඒ ග්‍රහ මාරු වලින් වෙන්නේ මේ ලෝකය වෙනස් වෙමින් යනවා. රට වෙනස් වෙමින් යනවා. රටවල් වෙනස් වෙන්න නම් ලෝකය වෙනස් වෙන්න නම් පාලනයේ යම් වෙනස්කම් ටිකක් ඇති වෙන්න ඕනේ. දේශපාලනයේ තනතුරු තානාන්තර එහාට මෙහාට වෙන්න මේ මාධ්‍ය වෙනස්කම් ටික සිද්ධ වෙනවා. ඒ ටික මම අධ්‍යයනය කරමින් ඉන්නේ වෙන දවසක් කතා කරමු ජ්‍යොතිෂය විෂයක් හැටියට අරගෙන. හොඳයි මේ ආරම්භයක් විදිහට නීතිඥ තාම්‍රශ්‍රී වික්‍රමනායක මහත්මියට යොමු වෙනවා. මම හිතන්නේ එතුමිය සතුව බොහෝ දේ තිබෙනවා ලිඛිත සාක්ෂි සමගින් ඔප්පු කරන්න කතා කරන්න.
අද වැඩසටහන ඉතාමත් මං හිතන්නේ සුවිශේෂී වැඩසටහනක්. මොකද ගෘහ නිර්මාණ ශිල්පය ගැන ගත්තොත් අපේ හෙළයන්ගේටම ආවේනික වෙච්ච ඉතාමත් සුවිශේෂී දැනුම් සම්භාරයක් මේ ගෘහ නිර්මාණ ශිල්පය තුළ ගැබ් වෙලා තියෙනවා. ඉතින් මම කැමතියි අද වැඩසටහනට ආරම්භයක් ලබා දෙන්න මේ වන්නි රාජාවලියත් සමග. මං හිතන්නේ ඔබ මේ වන්නි රාජාවලිය ගැන අහලා ඇති. මේ රාජාවලිය නෙවෙයි, මේ රාජාවලියෙන් වෙනස් කෘතියක් හැටියට තමයි අපිට වන්නි රාජාවලිය හඳුන්වන්න පුළුවන්. ඔබට කෞතුකාගාරයට ගියොත් මෙහි පුස්කොළ පොතක් දැක ගන්න පුළුවන්. පිටු 154ක් පමණ එහි තිබෙනවා. ඉතින් මේ පුස්කොළ පොත අනුසාරයෙන් තමයි මේ වන්නි රාජාවලිය කෘතිය රචනා වෙලා තියෙන්නේ. ඉතින් මෙහි දැක්විලා තියෙනවා මේ ලෝක විස්තරේ ඉඳලා හිරිසඳුගේ ආරම්භය, එතකොට මනුෂ්‍ය සංහතියේ ආරම්භය, මේ සියලුම දේම ඇතුළත් කරලා අපේ රාවණ යුගය ගැනත් මෙහි කරුණු අඩංගු වෙලා තියෙනවා. විශේෂයෙන්ම මේ රාවණ රාජධානියේ ගෘහ නිර්මාණ ශිල්පය කොහොමද තිබ්බේ කියන එක. ඉතින් මම කැමතියි මේ වැඩසටහනට සමාරම්භයක් මේ වන්නි රාජාවලිය තුලින්ම ලබා දෙන්න. ඔබ කියවලා බැලුවොත් එහි තියෙනවා එකල තිබුණු රාවණ රාජධානී ගෘහ නිර්මාණ ශිල්පයේ තිබුණු විදිහ. සාගරය නැමැති අගලකින් හා ලෝහ පහුරු 7කින්, අට්ටාල දිගදොරටු 8කින් හා ගෝපුර 56කින්, ඔහුගේ ඇතුළු අංගනයෙහි රිදී රන් පහුරු 3කින් හා 3 කෙලක් අට්ටාල වෙට්ටම් 9 කෙලක් දේවාල, මහා ප්‍රාසාද 7ක්, බන්දු ජනයාගේ ප්‍රාසාද 520ක්, සාරලක්ෂයක් මහා වීති, පුෂ්පක විමානය ඇතුළු වූ නවකෙලක රථ, දෙව්බමුන්, අසුරීන්, ගරුඩීන්, සැරිසැරු නුවර භෝජනශාලා, අධිකරණශාලා, නාටකශාලා, රංගශාලා ආදී නොයෙක් ශාලා මණ්ඩප දිව්‍ය විමානයෙන් අලංකෘතව තිබෙන්නේය. ගජ තුරඟ ප්‍රාසාද සේනාවනුත් නුවර බබලන්නේය. ඉතින් මේ විදිහට මේ රාවණ රාජධානිය ගැන, මේ පුෂ්පක විමානය ගැනත් විස්තර ඇතුළත් කරලා තියෙනවා. මේ අපේ හෙළ කෘතියක් වෙච්ච වන්නි රාජාවලිය. ඉතින් ওই රාවණ යුගය ගැන මූලාශ්‍ර අහන අයට ඇත්තටම මේක කියවලා බලන්න පුළුවන්. මේ වන්නි රාජාවලිය අර දැන් අපි දන්න රාජාවලිය තියෙනවා මේ වීදි 4,00,000යි මාලිගා 520යි රාවණ කෝට්ටයයි මන්නාරමින් පිට තූතු කුඩිය දක්වාම තිබුණා කියන එක. නමුත් ඊට එහා ගිහිල්ලා එකල තිබුණු ඒ නගර සැලැස්ම ගෘහ නිර්මාණ පිළිබඳව විස්තරයක් වන්නි රාජාවලිය ඔබ කියවුවොතින් ඔබට දැනගන්නට හැකියාවක් තියෙනවා. එතකොට එකල පැවතියේ ලංකාපුර රාජධානිය අපේ හෙළ අසුර අධිරාජ්‍යයේ තිබුණු ඒ ගොඩනැගිලි බොහෝමයක් නිර්මාණය කිරීමේදී ඒ ඉංජිනේරු ශිල්පය, ඒ නව නිර්මාණ බොහෝමයක් මං හිතන්නේ මෙතුමනුත් කලින් වැඩසටහන් බොහෝමයක කතා කරා මේ මය දානවයන් පිළිබඳව. ඒ කියන්නේ මය ඍෂිවරයා පිළිබඳව. ඒ කියන්නේ ඔහු විශේෂයෙන්ම මේ කියන්නේ හෙළයන්ට හිටපු සුවිශේෂී ඉංජිනේරුවෙක් විදිහට අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි ඔහු තුළ තිබුණු ඒ නිර්මාණ ශක්තිය ලංකාපුර රාජධානිය විතරක් නෙමෙයි දෙස් විදෙස් මායා ශිෂ්ටාචාරය දක්වාම ඒ දැනුම ව්‍යාප්ත වෙලා ගිහිලා තිබුණා. ඉතින් ඒ අනුව මම කැමතියි ওই මය මතය කියන මයි මතය කියලා කෘතියක් ඒ අනුසාරයෙන් හැදිලා තිනවා පුරාණ ගෙවල් සෑදීමේ ක්‍රමය හෙවත් මයි මතය. දැන් ඔබට මේක ලං කරලා පෙන්නුවොත් බලා ගන්න පුළුවන්. මේක 1961 අනුල යන්ත්‍රාලයේ තමයි මුද්‍රණය කරලා තියෙන්නේ. එන්.ජේ. කුරේවිසි රචනා කරලා තියෙන. නමුත් මෙහි ඔබ බලනවා ඇති දැන් මේක කෘතියක්නේ. කොහෙද මේකේ මුල් පිටපත කියලා ඔබ කෞතුකාගාර පුස්තකාලයට ගියොත් මය මතය කියන පුස්කොළ පොත ඔබට දැක ගන්න හැකියාවක් තියෙනවා. මේ මය ඍෂිවරයාගේ කාලේ ඉඳලා ආපු මේ ගෘහ නිර්මාණ ශිල්පය ගැන ඇතුළත් වෙලා තියෙන විස්තර කවි විදිහට ඔබට පුස්කොළ පොතම එහි සමාජිකත්වය අරගෙන කියවලා බලන්න හැකියාවක් තියෙනවා. ජාතික පුස්තකාලයේ කියන්නේ කොළඹ කෞතුකාගාර පුස්තකාලයට ඔබ ගියොත් ඉතින් මමත් ඒ දේ කියෙව්වා. ඉතින් මෙහි ඒ කෘතියක් විදිහට තමයි දක්වලා තියෙන්නේ. ගෙවල් සැදුමට නිසි බිම් සහ මාස දිගු නිසි කැපීමට ලී නිසි කියමි මය මත බලය තිබි ලෙසි. ඒ කියන්නේ මෙහි බොහෝ කරුණු අඩංගු වෙලා තියෙනවා මේ නිවාස සෑදීම පිළිබඳව. ඉතින් මම කැමතියි දැන් අතීතේ නම් බොහෝ වෙලාවට මේ නිවාස හදනකොට දැන් අපි අද ගිහිල්ලා වෙළඳ සැලකින් තමයි අපි ලී වර්ග මිලදී ගන්නවා නම් ඒ වගේ දේවල් කරේ. නමුත් අතීතයේදී සුදුසු ශාක ඒ සඳහා තෝරගත්තා. ඒ කියන්නේ අකුණු ගහන්නේ නැති, ගින්නෙන් විනාශ වෙන්නේ නැති, ඒ වගේම බෙන ගුහා, ඒ කියන්නේ බෙන වගේ දේවල් හැදුණු නැති, පණුව වගේ දේවල් හැදුණු නැති, ඒ වගේ අපිරිසිදු නොවුණු, ඒ කියන්නේ බෙරයක් වගේ හොඳට වටකුරු වෙලා තියෙන ශාක තමයි මේ නිවාස සදන්න මංගල කප් සිටුවීම සඳහා පවා තෝරගත්තේ. ඉතින් අර මෙතුමන් සඳහන් කර අර ගෙබිම බලන්න එන මිනිස්සයාගේ අංග ලක්ෂණ පවා බලනවා කියන එක. ඒ කියන්නේ එයාගේ හැසිරීම් රටාව. ඉතින් ඒ වගේ අතීතයේත් මේ ගහ ඒ කියන්නේ ගහේ අතු අයින් කරන්න හරිය ගස කපා ඉවත් කරන්න හරිය තෝරාගත්ත පුද්ගලයාගේ දේහ ලක්ෂණ විද්‍යාව පවා බලලා තමයි මේ නිවසකට අදාළ දේවල් තෝරා ගැනීම සිද්ධ කරේ. දැන් අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් ගහක් අපිට එකපාරට ගිහිල්ලා කපන්න බෑ. දැන් අද අපි මේ වන සංහාර කරන ඒ විදිහට අපිට ගස් කපන්න බෑ. අපි ගේකට ගහක් තෝරගන්න වුණත් අතීතයේදී. දැන් මේ මය මතය කියවලා බැලුවොත් මෙහි කියලා තියෙනවා අපි ඒ ගහට අධිග්‍රහිතව යම් කෙනෙක් ඉන්න පුළුවන්, යම් දෙවි දේවතාවෙක් ඉන්න පුළුවන්. ඉතින් දැන් අපි දන්නේ මේ ගාමිණී අබේ රජතුමාගේ කාලේදී අපි දන්නවා මේ රුවන්වැලි සෑය හදන අවස්ථාවේදී ඒ ස්වර්ණමාලී දේවතාවිට ආරාධනාවක් කරා. ඉතින් ඒ වගේ
වෙනත් ස්ථානයක් තෝරගෙන එතනින් නික්ම වෙලා යන්න කියලා ඒ විදිහට ආයාචනයක් කරලා තමයි ඒ ගස තෝරගන්නේ. ඒ කියන්නේ අටමගල ඇඳලා පුද පූජා විදි පවත්වලා ඒ විදිහට ශාකයකට ගෞරවයක් දක්වලා ඒ ශාකයට යම්කිසි කෙනෙක් අධිග්‍රහිතව සිටිනවා නම් ඒ කෙනාට ගෞරවයක් දක්වලා තමයි ඒ කාලේදී මේ විදිහට ගස් ලබා ගැනීම සිද්ධ කරේ. ඉතින් ඔබ මය මතය කියවුතින් මෙහි සම්පූර්ණයෙන්ම තියෙන කවි. ඉතින් කවිය අනුසාරයෙන් ඔබට මේ දේවල් දැක ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඊළඟට මෙහි දක්වලා තියෙනවා දැන් අපි එහෙම ගහක් තෝරගත්තට පස්සේ ඊට පස්සේ අපි ගහ අරගෙන එන පුද්ගලයා සහ ඒ ගහ කපනකොට ඒ අතු වැටෙන විදිහ අනුවත් නිමිති බලලා තියෙනවා. ඒ ගේ කොයි වගේ දෙයක් වෙයිද කියන එක ගැන. ඉතින් ඒ තරම් දියුණු දැනීමක් අපේ ඉපැරණි හෙළයන්ට තිබුණා. ඉතින් ඒ වගේම මම කැමති අතීතයේ මිනුම් ක්‍රම විශේෂයෙන් ඔය ගෘහ නිර්මාණ ශිල්පීන් යොදාගත වඩු රියන කියන එක. දැන් මේ මය මතයේ තියෙනවා යහපත් ලෙස සිඳගත් මගුල් කපගෙන මනිනා වඩු රියන මෙලෙසට ගනු ඇඳින. දකුණෙන් එක් රියන් වියතක් සිව්ගුලෙන මෙලෙස වඩු රියන මැනගනු වඩු විසින. ඉතින් වඩු රියන කියන එක දැන් ගොඩක් අය ගැන දැන් අද මතවාදයක් එක එක මතයන් තියෙනවා මේ වඩු රියන කියන එක මොකක්ද කියලා. මේ මය මතයේ තියෙන දකුණින් රියන් එකකුත් වියතකුත් සිව්ගුලෙන් කියන එක ගැන විවිධ මත කියනවා. සමහර අය කියනවා මේ දබර ඇඟිල්ල ඉඳලා සුල ඇඟිල්ල වෙනකන් වූ ඇඟිලි හතර. ඒ වගේම ඇතැම් තවත් මතයක් තියෙනවා මැද ඇඟිල්ල පුරුක් හතරක් එක පුරුකක් බැගින් පුරුක් හතරක් කියලා අඟල් 31ක් හෝ 32ක් ඒ වගේ විවිධ මත කියනවා. නමුත් මෙහි සඳහන් කරලා තියෙන විදිහට ඒ ගෙදර හදන ඒ ගෙදර හිමියාගේ දකුණු අතේ මිමි අණුව තමයි මේ දේ සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔබේ කුඩා දරුවන් අරගෙන යන්න මේ දළදා මාලිගාවේ තියෙන කෞතුකාගාරයට. ඉතින් දළදා මාලිගාවේ කෞතුකාගාරයට ඔබට ගියොත් මේ වඩු රියනේ අනුරුවක් ඔබට දැක ගන්න පුළුවන්. දැන් ඔබට ඡායාරූපයක් පේනවා ඇති මේ අතීතයේ ගෙවල් හදද්දී වඩු රියන කියන එක තමයි භාවිතා කළේ. ඔය පේන ඡායාරූපේ ඔබට පේනවා ඇති ඉපැරණි වෑයක්. ඒ වගේම කළු පාට රූලක් වගේ ඒ කියන්නේ රියන් දණ්ඩ කියලා තමයි ඒක හඳුන්වලා තියෙන්නේ. ඔය මහනුවර මගුල් මඩුව හදන අවස්ථාවේදී ඔය මේ රියන් දණ්ඩ කියන එක තමයි භාවිතා කරලා තියෙන්නේ. මගුල් මඩුව නිර්මාණය කිරීම සඳහා ශ්‍රී වික්‍රම රාජසිංහ රජුරුවන්ගේ ඔය උඩුනුවර අරත්තන දේවේන්ද්‍ර මූලාචාර්යට ඒ කියන්නේ ත්‍යාගයක් විදිහට ඔය රියන් දණ්ඩ හමු වෙලා තියෙනවා. ඉතින් ඔය රියන් දණ්ඩත් එක්කම ඔබට තවත් ඡායාරූප පේනවා ඇති. ඒ කියන්නේ එකල භාවිතා කරපු ඔය ගෘහ නිර්මාණ ශිල්පීන් භාවිතා කරපු ලබු කැටය ඒ වගේම ඒ වගේ ලාක්ෂා ශිල්පීන් භාවිතා කරපු උපකරණ කිහිපයක්ම එතන ඔබට මේ අතකොළුව කියන දැවෙන් හදපු අතකොළුව මේ උපකරණ දැක ගන්න හැකියාවක් තියෙනවා. ඉතින් මෙහි දක්වලා තියෙනවා අපි ගෙයක් හදනකොට අතීතේ නම් ගේ අනවශ්‍ය විදිහට දික් වෙන්න හොඳත් නැහැ. අනවශ්‍ය විදිහට ඒ ගෙතර පළල් වෙන්නත් හොඳ නැහැ. දැන් අපි කවියකින් කිව්වොත් දිගින් වැඩි විනත් ගේලත් අඹු නසිනු පුලුල වැඩි විනම් හිමිහට මරණවනු. නිසි ලෙස ගේ විනම් සෞසිරි සැප ලබනු. එනිසා පුලුල වැඩි අඩුවට නොකර ගනු. ඒ කියන්නේ මෙහි දක්වලා තියෙනවා දැන් දිග සත්‍රියනක් නම් පළල රියන් 4ක්. දිග නවරියන් නම් පළල රියන් 5ක්. ඒ වගේ දිග පළල ඒ නිසි ආකාරයෙන් අරගෙන තමයි අපි නිවසක් හදන්න ඕනේ කියන එක. ඉතින් මං හිතන්නේ අපිට වැඩසටහනේ ඉදිරියට මේ ගැන බොහෝමයක් කතා කරන්න තොරතුරු තියෙනවා. බොහොම වටින කාරණාවක්. මොකද මේ වාස්තු විද්‍යාව පිළිබඳව විවිධ තැන්වල විවිධ දේවල් කියද්දී මේවා හරි වැරද්ද පැහැදිලි කරගන්න බැරුව ඔබ බොහෝ කාලයක් ඉන්නේ ඇති. ඒ නිසා රාවණ ඉතිහාසය හා සැබඳුණු මේ වාස්තු විද්‍යාව පිළිබඳවයි අද අපේ සාකච්ඡාව වෙනවන්නේ සියත රාවණ වැඩසටහන. අපි යනවා විරාමයකට. රැඳී සිටින්න විරාමයෙන් පසු ඊටාම වටිනා දේවල් රාශියක් අපේ සාකච්ඡාවට බඳුන් වෙනවා. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගේ අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව රාවණ අපේ ලේ උරුමේ සත්‍ය කතාව හුඟක් දෙනෙක් බොහොම ආදරෙන් සියත රාවණ වැඩසටහන පිළිබඳව කතා කරනවා. මේ ගුවන් කාලය ඉතාම වටිනවා. කිසිදු ලාභ ප්‍රයෝජනයකින් තොරව තමන්ට ලැබෙන ප්‍රතිලාභය මොකක්ද කියලා නොසිතා සියත මේ කාරණා වෙනුවෙන් මේ කාලේ වැය කරනවා. ඉතින් විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙන්නට ඕනේ සියත ඒ කියන්නේ Voice of Asia මාධ්‍ය ජාලයේ ගරු සභාපති
ප්‍රශාන්ත කාර්ය පෙරමුණ මැතිතුමන් එතුමන් ඊටාම උවමනාවෙන් කැමැත්තෙන් උනන්දුවෙන් මේ වැඩසටහන වෙනුවෙන් මේ වේලාව ලබා දීලා තියෙනවා. ඒ නිසා එතුමන්ව ඊටාම ගෞරවයෙන් සිහිපත් කරමින් විශේෂයෙන්ම සීතරාවන වැඩසටහන මෙවැනි වැඩසටහනක් ආරම්භ කරන්න කියන අදහස නිර්මාතෘත්වය සතුවන්නේ අපේ සියත Voice of Asia මාධ්‍ය ජාලයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්ය පෙරමුණ මැතිතුමන් එතුමන්ගේ අදහසක් අනුව එතුමන් මේ වැඩසටහන දෙස නිරන්තර අවධානය යොමු කරමින් අපට නිවැරදි දිශානතිය මාර්ගය පෙන්වමින් අප පසුපස මහා සෙවණැල්ලක් ලෙස අපත් සමග රැඳී සිටිනවා. එතුමන්ගේ විශේෂ ඉල්ලීම තමයි රාවණීන් වෙනුවෙන් රාවණීන්ගේ ශක්තිය යලි මේ පොළවේ මතු කර ගැනීමට පහනක් දල්වන්න කියන කාරණාව ඔබ මේ කාරණාව මේ වෙනකොටත් අත්විඳිනවා. ඔබ මේ වෙනුවෙන් බොහෝ දේවල් කරනවා. මේ සියල්ල එකට ඒකරාශී කරන්න පුළුවන් නිෂ්පාදකවරයා සජීව බාලසූරිය මහත්මයා මේ කටයුත්ත ඉතාම මැනවින් කරගෙන යනවා බොහොම දීර්ඝ කාලයක් තිස්සේ. ඉතින් මේ රාත්‍රියේත් අපේ ඈත කෙළවරේ තියෙන කඳු මුදුනක සම්ප්‍රේෂණාගාරයක සියත Voice of Asia මාධ්‍ය ජාලයේ නිලධාරී මහතුරුන් ඉංජිනේරු අංශයේ කටයුතු කරනවා. මම මේ කතා කරන කැමරාව පසුපස ඉන්න කැමරා ශිල්පීන් බොහෝ දෙනෙක් මේ සියලු දෙනාගේ එකට එකමුතු වූ ශක්තියයි මේ විදියට රාවණා වැඩසටහන විදියට ඔබ අත්දකින්නේ. ඒ නිසා මේ සියලු දෙනා විතාම ගෞරවයෙන් සිහිපත් කරමින් මේ වැඩසටහනට මේ මොහොත දක්වා පැමිණි සියලුම සම්පත්දායකයන් විද්වතුන් ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන සියලු දෙනාට නිදුක් නිරෝගී භාවය ලැබෙන්න ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ඒ හැමෝටම. එහෙමනම් ඒ සියලු දෙනාගේ ශක්තිය ධෛර්යයෙන් තමයි අද අපි මේ ඉන්න තැනට මේ වැඩසටහනපත් උනේ. ඉතින් අපිට නිතර කතා කරන අපෙන් කන්දගම් මහත්තයාගේ නම්බරේ දෙන්න පුළුවන්. අසවල් වෙද මහත්තයාගේ නම්බරේ දෙන්න පුළුවන්ද කියලා කතා කරන මේ ප්‍රේක්ෂකාගාරයේ. ඉස්සර වැඩසටහනක් බලලා ඊළඟ වැඩසටහන එනකන් ඒ වැඩසටහන ගැන කතා කරන්නේ නැහැ කන්දගම් මහත්තයා. දැන් එහෙම නෙමෙයි. දැන් ඔබට කතා කරනවා, නිෂ්පාදකතුමාට කතා කරනවා, සියතට කතා කරනවා, විවිධ කාරණා සමග මේ අය ඊටාම දැඩි සම්බන්ධතාවයක් ආරම්භ කරලා තියෙනවා. එහෙනම් මේ ලැබෙන ප්‍රතිචාර ඊටාම ඉහළයි. එහෙම ප්‍රතිචාර ලබා ගන්න මාතෘකාවක් තමයි අද අපිට ලැබිලා තියෙන්නේ. විශේෂයෙන්ම මේ වාස්තු විද්‍යාව කියන කාරණාව. මේ කාරණාවේදී ජීවිතේ බොහෝ දේවල් සමහර වෙලාවට මිනිස්සු කියනවා යම් තැන් වලට ගියාම මේක හඬ දෙයක් නැහැ, මේක මේ තියෙන්නේ මේ අහවල් පැත්තේනේ, අහවල් දිශාවෙනේ කියලා. හැබැයි එහෙම තියෙනවා නම් මේවා හදාගන්න වෙනස් කරගන්න මේක ඊටාම හොඳ අවස්ථාවක්. ඔව් වාස්තු විද්‍යාව නැත්නම් ගෙයක් හදනකොට සැලසුම් කිරීම කරන ඒ පුජ්‍යලයා අපි කියන්නේ යාට සැලසුම් බඳින ගෘහ නිර්මාණ ශිල්පියා. ලොකු වගකීමක් තියෙනවා. තමන්ට මුදල් දෙන තමන්ගේ සේවය බලාපොරොත්තු වෙන එක්කෙනාගේ ඒ අනාගතය මේ දීප්තිමත් වෙන්න පුළුවන් විදිහේ නිවසක් හදන්න. එතන මේ දැනුම අතිශයින් අවශ්‍යයි. හැබැයි ඉස්සර ගම්වල හිටපු මිනිස්සු සාමාන්‍ය පොඩි ළමයෙක් වුණත් ගෙයක් හදන්න යනකොට දැනගත යුතු කරුණු කීපයක් තිබ්බා. එඳ වුන් බේරුණා. ඒ කරුණු ඒකට හොඳින් සැලකුවා. මට මතකයි ඉඩමත් තෝරනකොට ඔවුන් කිව්වා කඳු බුදුන් හොඳ නැහැ. දේවපාද. දෙනිය හොඳ නැහැ. පෙරේතපාද. බලන්න මේ දෙකේදී කඳු බුදුන් දේවපාද උලංගසා සියල්ල තියෙනවා. උඩින් යනවා. ඒක අපිට උරතු නොදෙන්න පුළුවන්. වායුමය බලපෑම උණුසුම සියල්ල. පෙරේතපාද සියල්ල කුණු එක්කවෙලා ඇවිල්ලා හේදිලා ඇවිල්ලා තැම්පත් වෙන දෙනිය. අන්න එහෙම දේවල් අපේ ගම්වල තිබිච්ච දෙයක් තමයි ගෙයක් හදන්නේ. ඊට පස්සේ බලනවා ගේ හදනකොට ඉර නැගෙනහිර පැත්තට ගේ හදාගන්න උත්සාහ ගන්නවා. එහෙම මේක ලොකු පරීක්ෂණයක් එක්කලා කළේ. අද වෙනකොට ඒ මුකුත් එහෙම දෙයක් නැහැ. දැන් මම මේ පිළිබඳව පොතපත හදාරන මිනිසුත් එක්ක සාකච්ඡා කරනකොට ඉබ්බෙක්ගේ කොන්ද වාගේ තියෙන තැනක ගේ හදන්න සුදුසු නැහැ. ඒක ලොකු ප්‍රශ්න ඇති වෙනවා කියන කාරණාව තිබුණා. මම ඒ සඳහා එක ගෙයක් හැදුවා. එක ගෙයක් ගේ හදලා ඉවර කරගන්න බැරුණා මට. මගේ අත්දැකීම් මම මේ කතා කරන්නේ. තව මගේ යාළුවෙක්ගේ වත්තක ගෙයක් හැදුවා එහෙම තැනක. ඒ ගෙයි අපි කාටවත් මට ඉන්නත් බෑ.
කාටවත් ඉන්න පුළුවන්ක වන්නේ. බොහෝ විට හොල්මන් ඒක තුල ගමන් කළා. මේ හොල්මන් විශ්වාස කරන්නේ නැති අයට මට කියන්න තියෙන දෙයක්. මගේ ගෝලයෝ කියන්නේ ගෝලයෝ කියන්නේ වැඩ කරන අය රැට මට ඇවිදින් කතා කරනවා. අර සොරේම්ම කතා කරනවා. මට හිනස් වෙනවා. මම මේක තේරුම් ගන්න තියෙනවා. මම අපේ ඥාතීන් ඇවිදිලා මේ නිවාසයේ යට තට්ටුවේ ඉන්නවා. මම උඩ තට්ටුවේ ඉන්නේ. ඒගොල්ලන්ට පේනවා මම බැහැලා පල්ලෙහාට ඇවිල්ලා ආයෙ උඩට යනවා. මම බැස්සේ නැහැ. ඒගොල්ලන්ට පේනවා හැම දේවල්. දැන් මම එතනින් ගිහිල්ලා ඒක පාළුවට යන බව මම දන්නවා. ඒ තමයි නුසුදුසුකම්. ඉතින් එවැනි දේවල් ප්‍රතික්ෂේප කරන්න නෙමෙයි. ඒවත් කවුරු හරි කිව්වහම ඒක මගහැරලා යන එක තමයි හරියටම හරි. ඒ තැන් හොඳ නැහැ. ඊට පස්සේ ගෙයක් හදනකොට ඒකේ උඩ මතුවෙටි තියෙන පස් ටික අයින් කරනවා. බොහෝ හුනියන් තියෙන්න පුළුවන් ඕකේ. බොහෝ දේවල්. ඒ ටික අයින් කරලා යට පස්සේ එනකන් ගන්නවා. ඒ මෑරන් හදනවා. අද අපි ඒ තන හොයන්න තියෙක එක වැරද්දා. ඊට පස්සේ ගෙයක් හදනවා නම් මම මෙතනදී මවිතේටපත් වෙන්නේ. ගස් වර්ග 3යි පාවිච්චි කරන්න පුළුවන් එක ගෙදරකට. එහෙම ගස් වර්ග 3ක් පාවිච්චි කළොත් භූත දෝෂ නැහැ. නැත්තම් භූත දෝෂ එනවා. මේ භූත දෝෂ මොනවද කියලා අධ්‍යයනය කරනකොට මේ සියල්ල දැනගෙන ඕන කියලා හිතා තමයි රාවණ වරුන්ට තමයි මේක තේරෙන්නේ. මේ මහා විද්‍යාව. මේ සෑම ගහක්ම අයිති යම්කිසි ග්‍රහ ලෝකයකට. ඒ ග්‍රහ ලෝක අතර ඇති වෙන අරගල මේ ගෙදරට බලපාන්න පුළුවන්. ඒ කියන්නේ ග්‍රහ ලෝක හැමදාම එක තැන නැහැ. නමුත් ග්‍රහ ලෝක දෙකක් අතර නරක පිහිටීමක් තියෙනකොට ඒ ග්‍රහ ලෝක දෙක මේ ගෙදර තියෙනවා නම් ඒ බලපෑම එනවා. ඉතින් ගොඩාක් ඒ වගේ බලපෑම් ගොඩක් ආවොත් මේක අවුල් ජාලයක් වෙනවා. ඒක තමයි ගස් වර්ග 3ක්, දැව වර්ග 3යි පාවිච්චි කරන්න කියලා අයිතියක් තියෙන්නේ මේ වැඩේට. ඒකෙත් තියෙනවා වහලෙට දාන ලී මොනවද? උළුව ජනෙල් වලට ගන්න ලී මොනවද? පැහැදිලිව වෙන් කරනවා. ඒක බලපුවාම වහලෙට දාන්න ලී ශක්තිමත් වේලෙන් බර අඩු වෙන සාකු. ඒ වේලෙන් බර අඩුයි. දරන්න පුළුවන් බලය දරන්න පුළුවන් ඒවා තමයි මේ ලී මේ උළුව වලට ගන්න තියෙන්නේ. උළුව ඇසෙත් තියෙන වෙනස. අද අපේ උළුව නෙමෙයි තියෙන්නේ. උළුවස්සේ හතර පැත්තටම ලී තියෙන්න ඕන. පාතකට කියන්නේ පඩිකඳ. පඩිකඳ නැත්තම් ඒක උළුවැස්සක් නෙවෙයි. සියලු බලය හිර වෙන්නේ පඩිකඳට. දැන් එතකොට ඒ වාගේ උළුවැස්සක් තියලා එළියට බහිනකොට බාස්සුන්නේ නැහැ. වස්වදින නිසාවටම පරිස්සමෙන් එළියට බහින්න ඕනේ. එන්දා ඒ සඳහා පුද පූජා තියලා ඒ පුද පූජා බස්සෙන් තමයි මෙයා ආයුධ ටික ඉස්සල්ලා බස් එවලා ඊට පස්සේ එයාගේ ඔළුව සුදු රෙදි කැලකින් වහගෙන එළියට ඇවිල්ලා අනිත් පුද පූජා ටික කරලා කිරි ගහකට කොටලා අවසන් කරන්නේ. අද උළුවසන් නෙවෙයි තියෙන්නේ. ලී කැලි තුනක්. ඉතින් ඒ උළුව තුනක් තිබුණා තමයි ඒ ගෙදර උළුව පඩිකඳත් එක්ක තිබ්බා තමයි ඒක නායකයෙක්ගේ ගෙදරක් බවට පත් කරන්න පුළුවන්. එහි නායකත්වය පනිනවා කියලාත් කියන උළුව පනිනවා ඔය චාරිත්‍රය එන්නේ ඔතන. ඉතින් මේවා අපේ කට්ටිය දැනගන්න. ඊට පස්සේ එහි දොර තියන්නේ කොයි පැත්තටද? නොතිය යුත්තේ කොයි පැත්තටද? ඒවා බොහොම පැහැදිලිව සටහන් කරලා තියෙනවා. සමහර විට උළුවැස තියන්න නුසුදුසු පැත්තක් තමයි ප්‍රධාන පාර තියෙන්නේ. දැන් මේ පැත්ත තියන්න හොඳ නැහැ දිශාව අනුව. නමුත් කරන්න දෙයක් නැහැ. රජමාවතට මූණපාල උළුවැස තිබ්බාම බොහෝ දොස් නැති වෙනවා කියලා කියන්නේ ඒකයි. රජමාවත කියන්නේ මිනිස්සු යන මාවත. ඉතින් මේ පැත්ත නුසුදුසු වුණත් රජමාවත තියෙන මේ පැත්තේ නම් අර දොස් කැපිලා යනවා. ඔය දැන් උළුවැස වෙනස් කරන්න හදනට මම කියන්නේ මේ පැත්තේ කවුරු හරි කියයි මේ පැත්ත මෙහෙම හොඳ නැහැ. මම මෙහෙම නොකියන්නේ මම ඒ දිශාවල් දැන් කතා නොකරන්නේ. අර වාස්තු විද්‍යානුකූලව හරි නැතුව හරි සැලසුම් හදව මහත්තුරුගේ ගෙවල් වලට යයි මිනිස්සු මොකද්ද මේ සැලසුම් හදලා දුන්නේ කියලා. මෙහෙම දෙයක් ආවල් තැන කිව්වා කියලා. කලබල වෙන්න එපා. ඔය බොහෝ ඒවා ඔකෙන් මග ඇරිලා යනවා. ඊට පස්සේ දොර කවදාවත් එළියට යන දොර තනි පේනට හදන්නේ නැහැ. එළියට යන දොර ඇතුළේ දොර තනි පැලුවට හදුවට කමන්නේ නැහැ. ඒක පියන් දෙකකට හදන්නේ. ඒක තමයි ප්‍රධාන ගයක් නායකයෙක්ගේ ගයක් බවට පත් වෙන්නේ මෙවැනි කාරණා තිබ්බොත්.
ඒ පියන් දෙකෙන් වම් පැත්තේ පියන දශමයක් හරි අඩු වෙන්න ඕනේ. පළල. ඒ දශමය අනිත් පළුවට එක්ක අහු වෙන්න ඕනේ. ඒක පිරිමි පළුව, අරක කාන්තාවන්ගේ පළුව. එතකොට කාන්තාවන්ගේ පළුව ඒක අරගෙන සොයිබේ දාලා පිරිමි පළුවෙන් තමයි යතුරු තාඩු ආවිලා තියෙන්නේ. ඒකෙන් තමයි මේක වැහෙන්නේ. ඒ විදිහට තමයි මේවා හදන්නේ. අද මං දන්නේ මේ පැති ගැන මේක හිතනවාද කියලා කාරණාව. ඒ දැන් මං හදලා තියෙන ගේ මන් නෙමෙයි හැදුවේ. මේක හැමදාමත් කියනවා. මං හදාපු ගයක් නෙවෙයි. ඒක පැන්සල් පාරක් නැහැ. ඒක සැලසුම් කිසිම සැලස්මක් නැහැ. තාම බාසුන් වල ටික අදත් වැඩ කරනවා. වෙන තව ගයක් හදනවා. ඒ ගෙවල් හදන තැනකට ඒගොල්ලන් අතේ මොකද්ද අර සැලස්මක් නැහැ. ඒ සැලස්ම මම තමයි යාට කියන්නේ මෙහෙම කරන්න කියන කාරණාව. එතකොට දවස් 45ක් ඇතුළත මම මගේ ගෙදර හැදුවා. ගයක් හදන්න පුළුවන් තැනක නෙවෙයි. ඕනම කෙනෙක් දන්න මුල් පින්තූර පෙන්වන්න පුළුවන් තිබිච්ච තැන ගයක් හදන්න බෑ. මේක තුල මම කරන්න යන වැඩේ ලොකු වැඩක්. පෘථිවියේ හරි මැදට ඇවිල්ලා මම හදනවා මහා ප්‍රෞಢ ඉතිහාසයක් තිබෙති තැනක ඒ ප්‍රෞಢ ඉතිහාසය නැවත ගෙන්නන්න. ඒ වෙනකොට මට ඇතුල් වෙච්චි ඍෂිවරයා කවුද කියලා මම දන්නේ නැහැ. මයදානවද දන්නේ නැහැ. මම දන්න ඔය සාල්මලි කියන දූපතේ හිටපු ඒ මහා සූර්යයාගේ සියලු ශක්තියන් ලබාගත්ත ඒ ගණිතමය ශක්තිය ලබාගත්ත සූර්ය සිද්ධාන්තය ලියන මයි මතය ඉදිරිපත් කරන මේ ඍෂිවරයා යම්කිසි බලපෑමක් මට කළාද මගේ වැඩ කරන කයට කළාද දශමයක්වත් වැරදි නැහැ. වාස්තු විද්‍යාව හොඳින් හදාරපු කෙනෙක් ඇවිල්ලා බලනවා මේකේ දෝෂයක් අල්ලගන්න හැමතැනම වැදිලා. දෝෂයක් නැහැ. ඒකේ දෝෂයක් නැහැ. එතකොට ඊට පස්සේ ගෙයි වහලෙත් වම් පැත්තේ වහල පොඩ්ඩක් හරි කොට වෙන්න ඕනේ. ඒක කාන්තාවන්ගේ වහලේ. දකුණු පැත්තේ වහල පිරිමින්ගේ. හරි? එතකොට මේ කොහොමද මේ පැති දෙක කාන්තාවන්ට වමත් පිරිමින්ට දකුණත් කියන්නේ? බලන්න හඳ සහ චන්ද්‍රය පිහිටවපු පින්තූර එක. චන්ද්‍රය වමේ හඳ දකුණ පිහිටවන්නේ. පිරිමියයිති දකුණට කාන්තාවයිති වමට. ඒ කියන්නේ පිරිමියයිති සූර්යයට ඒකයි ඒ දකුණ කියන්නේ. කාන්තාවයිති චන්ද්‍රයට ඒකයි වම කියන්නේ. පෝරුවේ නගනකොට නගන්නෙත් එහෙමමයි කසාද බදින්න. ඒ විතරක් නෙමෙයි අපි අත බලනකොට ශාස්ත්‍ර කියන්නේ කාන්තාවගේ වම් අත ගන්නෙ පිරිමිගේ දකුණු අත ගන්නෙ. ඒක මේ සියල්ල බලපානවා ඔය වම දකුණ ඒකටත්. වහලෙත් එහෙමයි කරන්නේ. එතකොට මේවා ඒ අපේ පරණ හෙළයෝ හරියටම දැනගෙන හිටියා. හැබැයි ඒ සාමාන්‍යයෙන් ගයක් හදාගන්න පැලක් කටව ගන්න කියන්නේ. පැලක් කටව ගන්න මිනිස්සුන්ගේ දැන ගැනීම සඳහා අවශ්‍ය ඉතාමත් වටින කොටස් ටික සමාජගත කරලා තිබ්බා. ඒක හැම කෙනාම වාගේ දන්නවා. සමාජගත නොකලේ අද අපි මේ කතා කරන මාතෘකාව. මොකද ඇයි ඒක සියල්ල සමාජගත කළොත් එහෙම මේක අලකලංචියක් වාගේ පටල ගන්නවා. පටලගෙන ගයක් නෙමෙයි ඊට පස්සේ හැදෙන්නේ වෙන මොකවත්. අර හැම එකම පටල ගන්නවා. ඉතින් අත්‍යවශ්‍ය කාරණා ටික විතරක් ඔය මිනිස්සු සමාජගත කරලා මේක මෙහෙම වෙන්න ඕනේ මේක මේ වෙන්න ඕනේ කියලා ඊතුරු වටිනම කොටස් ටික සමාජගත කළේ නැහැ. ඒ ටික තමයි වාස්තු මේ අද අපි සාකච්ඡා කරන්නේ මෙහි තියෙන ගැඹුරු විද්‍යාව. ඒ හින්දා කොතනද දොර තියන්නේ? කෙලවරෙන්ද මිච්චේ තියන්නේ? අනික් කෙලවරේද තියන්නේ? හරිමැදද තියන්නේ? හරිමැද තිබ්බොත් මොකද වෙන්නේ? ඒක ඔක්කොම කතා කරන්න වෙනවා. ඉස්සරහට. දැන් ඊටාම වටිනා ප්‍රායෝගික අත්දැකීම් කීපයක් කන්දක මහත්මයා මේ විදිහට අපිත් එක්ක බෙදා හදා ගනිද්දී නීතිඥ තාමරශී වික්‍රමනායක මහත්මිය සතුව බොහෝ තොරතුරු ලිඛිත සාක්ෂි සටහන් සූදානම් කරගෙන ඉන්නේ මේ කාරණාවට බහින්න කියමු. දැන් අර ඉඩමක් අපි බලද්දි ඉඩමක පිහිටීම ගැන දැන් මෙතුමන් කතා කරා කොයි විදිහකටද ඉඩමක පිහිටෙන විදිහ සහ ඉඩමක හැඩය බැලුවොත් දැන් මේ මය මතයේ දක්වලා තියෙන විදිහට චතුරස්‍රාකාර ඉඩම් ඉතාමත් සුදුසුයි සහ අතීතයේ තිබුණ ඔය ඊතන හිම ගොඩක් පැලවෙන බමුණුකාර බිම ගජාකාර බිම සිංහකාර බිම එවැනි බිම් ඉතාමත් සුදුසුයි කියලා තමයි දක්වලා තියෙන්නේ වෘත්තාකාර ඒ වගේම අසුබ ඉඩම් හැටියට ඒ කියන්නේ පිහිටීම් හැටියට හඳුනන ඉදිබුවෙක්ගේ පිටක් විදිහට එතකොට කුල්ලක් විදිහට තියෙන ඒ වගේම සර්පෙක්ගේ හැඩයට තියෙන ඒ වගේම සොහොන් තුල ඒ කියන්නේ තියෙන ඉඩම් වනමුර්ගයෙන් ඉන්න ඒ වගේ
එතකොට අපි හිතමු ඔය පාෂාණ වගේ දේවල් ගත්තොත් ඔය ගින්දර ඇති වෙන අපි උදාහරණයක් විදිහට දැන් ගිනි කඳු දැන් ලංකාවේ නම් ඇත්තට මෙහෙම නැහැ එවැනි සුදුසු බිම් තියෙනවා නුසුදුසු බිම් තියෙනවා අපි මනුෂ්‍ය වාසස්ථානයක් සඳහා තෝරා ගැනීමේදී. ඉතින් එවැනි බිම් වර්ග පිළිබඳවත් මෙහි වෙනමම විස්තරයක් දාලා තියෙනවා. ඉතින් චතුරස්‍රාකාර ඉඩම ඉතාමත් සුබයි හැටියට තමයි ඔවුන් හඳුන්වලා තියෙන්නේ මෙහි දක්වලා තියෙන විදිහට සහ ඉඩමේ වැවිලා තියෙන ගස්වැල් අනුවත් ඒ ඉඩමේ සුදුසු නුසුදුසු භාවය ඔවුන් තීරණය කරලා තියෙනවා අතීතයේදී. ඉතින් ඒ වගේම තමයි ওই ඉඩමක හැඩය ගැන අවධානය යොමු කරනවා වගේම තමයි මේ ගෙයක් හදන්න සුදුසු මාස මොනවද කියන එක. දැන් අපේ ගොඩක් අය අතර තියෙනවා මේ කෝණ මාස කියන එකක් ගැන විස්තරයක්. ඉතින් මෙහි කවියකින් දක්වලා තියෙනවා මැදින් දිනේ නැගුගෙට ලෙඩවන්නේ පොසොනේ නැගුගේ ගින්නෙන් දන්නේ බිනරේ නැගුගේ දුප්පත් වන්නේ උදුවක් මාස සොර සතුරු බියෙන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් ওই කෝණ මාස හැටියට අරගන්නේ අපි දැන් ආසන්න වශයෙන් 15 කියන දිනය ගත්තොතින් අපි ওই කෝණ මාස දැන් මම මේකට උදාහරණයක් විදිහට දැක්වුවොත් අපි මැදින් මාසෙ ඉඳලා ගත්තොත් මැදින් කියන්නේ මාර්තු 15 අප්‍රේල් 15 ඊට පස්සේ මෙහි දක්වලා තියෙන විදිහට දැන් බිනර මාසෙ එහෙමනම් සැප්තැම්බර් 15 ඔක්තෝබර් 15 ඊට පස්සේ උඳුවප් නම් දැන් මේ සූර්යාගේ ගමන් මාර්ගය අනුව තමයි මේ හැමදේම මේ තීරණය වෙලා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් දෙසැම්බර් 15 ජනවාරි 15. ඒ විදිහට ඒ කියන්නේ මේ කෝණ මාස අතහැරලා තමයි දැන් අද වාස්තු විද්‍යාවේදීත් කියන්නේ. ඉතින් අතීතයේ කියලා තියෙන මැදින් පොසගේ බිනරේ උඳුවප් වල හදන ගෙවල් ඒ කියන්නේ සුදුසු නෑ කියන එක තමයි ඒවා මගහැරලා හදන්න කියන එක තමයි මේ මය මතේ. ඉතින් මේකේ ගොඩාක් කවි තියෙනවා. ඉතින් ඒ වගේම මේ රේවතී මුවාස් හත මා නැකත් රෙහෙන නැකත් ඔය වගේ ගෙවල් හදන්න සුදුසු නැකත් වර්ග මොනවද කියන එකත් මෙහි කවියකින් දක්වලා තියෙනවා. ඉතින් දීර්ඝ වේලාවක් යනවා ඒවා ඔබ මේ පොත හොයාගෙන ඔබ කියවුවොත් ඔබට බොහෝ දැනුම් සම්භාරයක් ලබා ගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි අර නිවසේ තියෙන විවිධ දේවල් අපි උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මෙතුමා අර ප්‍රධාන දොරටුව පිහිටවීම එක ගැන කතා කරා. ඉතින් ඒ වගේම ලිඳ කියන එක නිවසේ ලිඳ පිහිටලා තියෙන්න ඕනේ කොයි පැත්තද කියන එක දැන් මේ මය මතේ දක්වලා තියෙන විදිහට ඒකට සුදුසුම දිශාව තමයි ඊශාන දිශාව හැටියට හඳුන්වලා දීලා තියෙන. කවදාවත් ගිනිකොන පැත්තට නිවසේ ලිඳක් හදන්නට එපා කියලා තමයි මේ මය මතේ ඔවුන් දක්වලා තියෙන එක කවියකින්ම දක්වලා තියෙනවා. මොකද ගිනිකොන දිගට අපි ගින්දරත් එක්කම තමයි එතකොට ගින්දරයි වතුරයි එකට තිබ්බොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. ඉතින් ඔවුන් දක්වලා තියෙන්නේ ගිනිකොන ලිඳ කැපුමට නොහොබින්නේ කැපුවොත් උණ ගිනි යන් කරවන්නේ. ඉතින් ඒ වගේම කියනවා ඊසාන දිග ලිඳ කැපුවොත් ඉන්නේ ආසිරි වඩවයි එගෙට නමින්නේ. එතකොට ඊසානෙට ලිඳක් කපන්න පුළුවන් නම් ඒක වඩාත්ම සුදුසුයි කියන එක තමයි දක්වලා තියෙන්නේ. එතකොට අනිත් දිශාවලට ලිඳ කපනකොට වෙන්න ඕනේ ගුණාගුණ මොනවද කියන එකත් කවිවලින් තවදුරටත් විස්තර කරලා තියෙනවා. ඊට පස්සේ මුළුතැන් ගෙට ගැන කතා කරොත් මුළුතැන්ගේ හදනවා නම් එතනදී ගිනිකොන දිශාව තෝරා ගන්නවා නම් සුදුසුයි කියලා තමයි මෙහි දක්වලා තියෙන්නේ. මුළුතැන්ගේ ගිනිකොනෙන් තනාලය ඒ කියන්නේ ඒ විදිහට මුළුතැන්ගේ හදනවා නම් ගිනිකොන දිගින් ඒක හදන්න පුළුවන්. ඉතින් දැන් මේක අහද්දි ගොඩක් අය හිතන්න පුළුවන් දැන් අපේ ගෙදර ගිනිකොන පැත්තෙන් නෙවෙයි මුළුතැන්ගේ පිහිටලා තියෙන්නේ ඊසානෙන් නෙමෙයි ලිඳ පිහිටලා තියෙන්නේ කියන එක මං හිතන්නේ අපිට ඊළඟ වටේදී කතා කරන්න පුළුවන්. ඒ වගේ වාස්තු දෝෂ තියෙනවා නම් ඒවට පිළියම් මොනවද කියන එක ගැන. දැන් මෙතනදී අපි ඒ කතා කරගෙන යමු මේ අපිට දක්වලා තියෙන කරුණු මොනවද කියලා මේ පොත්පත්වල. ඉතින් ඒ වගේම තමයි අර මෙතුමා කිව්වා ඉඩමකට යනකොට අපි ඒක කොහොමද මේ සුද්ධ පවිත්‍ර කරන්නත් ඕනේ. දැන් මේකේ තියෙනවා ගල් මුල් අයින් කරන්න ඕනේ කියන එක. ඒතර ගල් සහ මුල් කියන්නේ සමහර වෙලාවට ඒ ඉඩමේ තියෙන විෂ පැලෑටි වර්ග වගේ දේවල් වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ අවස්ථාවේදී මේ සියලුම දේවල් ඉවත් කරන්න ඕනේ. ඉවත් කරපු ගමනොත් අපිට එකපාරට එතන ගෙයක් හදන්න පටන් ගන්නට බෑ. දැන් ගල් කී පදෙහි අකුරු බලන්නේ ගල් කැට කැබිලිති නොයෙක් තැනින්නේ මුල් කී පදයෙන් අකුරු බලන්නේ වසවිස රුක්ලිය මුලයි බලන්නේ. ඉතින් ඉඩමක් එලි කරනකොට ඉඩමේ විවිධ ශාක තියෙන්න පුළුවන්. ඉතින් ඒ වැවිලා තියෙන ශාක අනුව ඒ ශාක ඉවත් කරාට පස්සේ වෙනත් තැනකින් ගෙනල්ලා පස් පුරවලා සමහර විට මාස 6ක් වෙන්න පුළුවන්, සමහර විට අවුරුද්දක් වෙන්න පුළුවන්. එහෙම ගිහිල්ලා තමයි ඒක නිවසක් හදන්න සුදුසුයි කියලා අතීතයේ ඒගොල්ලන් භාවිතා කරේ. ඉතින් ඒක එක ශාක අනුව ඔවුන් දක්වලා තියෙනවා කොහොමද ඒ දේ වෙන්නේ කියන එක. ඉතින් ඒ වගේම තමයි තවත් වැදගත් දෙයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් මේ භූමිනාග චක්‍රය කියන එක අපේ අතීත හෙළයන්ට තිබුණා. දැන් භූමියේ අපි නිවසක් හදන්න යනකොට අතීතයේ භූමිනාගයක් ඒ කියන්නේ නිවසේ උපකල්පනය කරගෙන භූමිනාගයක් සිටිනවා කියලා ඉර සිටින නැකතේ ඉඳලා පිළිවෙලට භූමිනාගයාගේ පෙනය ඊට පස්සේ වල්ගය කුස මේ වගේ ඒ කියන්නේ ඔබට මේකෙත් පේනවා ඇති මේ නාගයෙක්ගේ රූපයක් තමයි දක්වලා තියෙන්නේ. ඒ අනුව සුදුසු ස්ථාන මොනවද මේ නිවසේ ඉදිකිරීම් කටයුතු කරන්න සුදුසු කියන එක ගැන අපේ භූමිනාග චක්‍රය කියලා එකක් අතීතයේ තිබුණා. මට මේ ඔබතුමී ওই කතාව කියාගෙන එනකොට එක්තරා ජ්‍යොතිෂ වේදිකයෙක්
වේදී බොහොම ඉපැරඩි මහත්තයෙක් ඉන්නවා. ඔහු තාම විශාල කෝටි ප්‍රකෝටිපතියෙක්ගේ ව්‍යාපාරික ස්ථානයක් ගොඩනගන වෙලාවේ කලින් දවසේ රාත්‍රී යනවා මේ තැන් පෙන්නන්න මේ බහිරෝ පූජාව දෙන්න. ඉතින් අර පහවදා උදේ තියෙන කටයුත්තට ආරක්ෂාවටත් පෙර ලේසියට කට්ටියක් වෙලා කූඤ්ඤ ගහනවා. ඉතින් ඔහු කියනවා කොහෙද ඔය ගහන්න හදන්නේ කියලා. නෑ නෑ අපිට ඕන විදිහට අපි ගහ ගන්නම් කියලා. ගැහුව ගමන් ඔහු පූජාව තියන්න නැතුව එනවලු. මං ඇහුවා ඇයි පූජාව තියන්න නැතුව ආවි කියලා. වැඩක් නෑ මහත්තයා, කෙලින්ම ගිහිල්ලා ගැහුවේ භූමිනාගයාගේ පෙනේ උඩමයි. ඒ ගොඩ නැගිල්ල කවදාවත් හදලා ඉවර කරන්න බෑ කියලා. නමුත් ඒ කියන දේ අහන්න නැතුව කෝටි ගාණක් ඉදන් කරලා ගොඩ නැගිල්ල හැදුවා. අදටත් ඒක එහෙම්මම එතනම නතර වෙලා තුන අවුරුදු 20ක් විතර. ඔව්. ඉතින් ඒක ඇත්තටම ඒක ඇත්ත. දැන් මෙහි දාලා තියෙනවා දැන් මකර කුම්භ මීනය මේ තුන් මාස දකුණට වලිගය උතුරට පාහිස ඉදුරට පිටුපා වරුණට ලාකුස භූමි නාගරාජ වෙදෙසි 12 මාස. ඒ කියන්නේ මේ මාසේ එක් කාලවලදී ඒ නැකත් පිහිටන විදිය සූර්යාගේ ගමන් මාර්ගය අනුව වෙනස්. එතකොට අපි මංගල ඒ කියන්නේ අපි කියන්නේ මගුල් කප කියලා ඒක සිටවන කොටත් දැන් උදරය ආශ්‍රිත ප්‍රදේශය වෙන්න පුළුවන්. ඒ වගේ සුදුසු ස්ථාන ඒ මාසේ අනුව බලන්න ඕනේ. දැන් මෙහි කවි වලින් ඒක දක්වලා තියෙනවා. ඉතින් දැන් අපේ හෙළයන් බොහෝ වෙලාවට මේ භූමි නාග චක්‍රය ගැන අවධානය යොමු කරා. ඉතින් ඒ වගේම මම කැමති මේ දැන් මේ මයි මතේ මය දානව කියන්නේ මේ රාවණ රජතුමාගේ බිසව වෙච්ච මන්දෝදරියගේ පියා තමයි අපි මය දානව ඍෂිවරයන් හැටියට හඳුන්වන්නේ. ඉතින් මේ රාවණ යුගයේ ඉඳලා එන උරුමයන් විදිහට තමයි අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. මේ තවත් කෘතියක් තියෙනවා. මෙහිනම් සංස්කෘත ශ්ලෝක තමයි තියෙන්නේ. විශ්වකර්ම ප්‍රකාශය හේවත් ගෙබීම් ශාස්ත්‍රය කියන එක. දැන් මෙහි දක්වලා තියෙනවා දැන් අතීතේ නම් ওই ඉඩමක පිහිටීම බලන්න යනකොට ඒ අය ගිහිලා රියනක් විතර රවුමට වලක් හාරනවලු. වලක් කැනලා ඊට පස්සේ ඒකට වතුර පුරවලා අඩි 100ක් මේ පියවර 100ක් විතර ගිහිල්ලා එනකොටත් එහි වතුර පිරීලා තියෙනවා නම් ඒ ඉඩම සුබ හැටියට තමයි ලෝන් දක්වන්නේ. ඉතින් ඒ වගේම තමයි රියනක් විතර යටට පස් කපලා ඒ පස් අයින් කරලා නැවතත් ඒ පස් වලින් ඒ වල වහනවා. එතකොට අතිරික්ත පස් තිබුණොත් ඒක ඊටමත් සුබයි මධ්‍යම ප්‍රමාණයෙන් ඒ කියන්නේ හරියට මේක ගැලපෙනවා නම් ඒක මධ්‍යමයි. පස් අඩු වුණොත් ඒක අදම භූමියක් හැටියට හදලා තියෙනවා. ඉතින් ඒ වගේ විවිධ අතීතයේ තිබුණේ විවිධ ලකුණු ඔවුන් දක්වලා තියෙනවා. වර්තමානයේ සොයිල් ටෙස්ට් කියලා කරන්නේ මේවා තමයි. ඉතින් ඒ වගේ විවිධ කරුණු මෙහි දක්වලා තියෙනවා. දැන් අර මම කලින් කිව්වනේ භූමිනාග චක්‍රය කියලා. දැන් භූමිනාග චක්‍රය වගේම තමයි අතීත දැන් මේ වෙනකොට බොහෝ අය වාස්තු මිනිසා කියන එක වාස්තු පුරුෂයා කියන්නේ කවුද කියන එක ගැන තමයි දැන් බොහෝ ගෘහ නිර්මාණ ශිල්පීන් දැන් අවධානය යොමු කරලා තියෙනවා. මම ඒ කතාවත් කියන්නම්. දැන් ওই තේත්‍ර යුගයේ වගේ මේ භූමියට අරගෙන එක්තරා භූතයෙක් හිටියා කියලා කියනවා. ඊට පස්සේ මේ සූර්යයෝ දෙවිවරු එකතු වෙලා එහෙම තමයි කතාන්තරයේ මේ විශ්වකර්ම ප්‍රකාශය දක්වලා තියෙන්නේ. ඔහුව පරාජයට පත් කළා. ඔය යටිපහුව කළා. ඊට පස්සේ මහා බ්‍රහ්මයා විසින් ඔහුව වාස්තු පුරුෂයා බවට පත් කරා කියන එක. එතකොට මේ වාස්තු පුරුෂයාගේ මේ වාස්තු නර රූපය ඔබට දැක ගන්න පුළුවන්. ඒ දෙවි දේවතාවුන්ගේ නම් අනුව තමයි මේ වාස්තු පුරුෂයා දක්වලා තියෙන්නේ. එතකොට වාස්තු පුරුෂයාගේ දැන් හිස ඒ කියන්නේ අපි ගත්තොත් හිරු සිටින තැන ඉඳලා පිළිවෙලට තමයි ඒක දැන් අපි ওই සටහන හදනකොට හදන්නේ. දැන් මෙහි මැද ඒ කියන්නේ බ්‍රහ්මට වෙනම වෙන් වෙලා තියෙනවා. ඉතින් දැන් මේ වාස්තු පුරුෂයා ගැන කතා කරා වගේම තමයි තවත් අතීතයේ තිබිලා තියෙනවා මේ දැන් රාජමාර්තණ්ඩ වෙහි සඳහන් වෙන මේ වෘෂභ චක්‍රය, භූමිනාග චක්‍රය වගේම තමයි මේ ගවයෙක්ට උපමා කළා. ඒ කියන්නේ ඒ නැකත් තියෙන විදිහ අනුව මේකත් ඔබට ලං කරලා පෙන්නුවොත් බලා ගන්න පුළුවන්. දකුණු කුස නැකත් වලින් ලාභ වේ. ඒ වගේම වම් කුස තියෙන නැකතින් ගෙහිමියා දිලිඳුවේ. ඉතින් මේ විදිහට තියෙනවා මේ කියන්නේ හිසේ එතකොට පාදවල නැකත් පිහිටලා තියෙන විදිහ අනුව ඒ මාසවලදී මේක ගව රූපයකට ඒ කියන්නේ උපමා කළා ඒ භූමිය ඒ අනුව ඒ සුදුසු ස්ථාන කොහොමද නිවස පිහිටවීම සඳහා තෝරගන්නේ කියන එක. ඉතින් අර මම වාස්තු පුරුෂයා ගැන කතා කරා වගේ ඒ ආශ්‍රයෙන් නිර්මාණය කරලා තියෙනවා වාස්තු නර චක්‍රයක්. වාස්තු නර චක්‍රය අනුව සූසඩ පාද වාස්තු නර චක්‍රය කියලා තවස් කොටස් 64කට ඒක බෙදලා ඒකේ මැද්ද තමයි බ්‍රහ්ම හැටියට අපි හඳුන්වන්නේ. ඉතින් අපි ඔය දැන් පාද ගණන් කරනකොට අපි කියනවා දැන් මෙතුමන් සඳහන් කරා අර പ്രേත පාදය, මනුෂ්‍ය පාදය, දේව පාදය, බ්‍රහ්ම පාදය. එතකොට මේ වාස්තු නර චක්‍රය අනුව දැන් මෙහි බෙදලා තියෙන බ්‍රහ්මට මධ්‍ය බ්‍රහ්ම පාදයට දක්වලා තියෙන. ඉතින් පූජනීය ස්ථාන ඒ වගේ සුද්ධ ස්ථාන බොහොම බ්‍රහ්ම පාදය ගැන තමයි කතා කරලා තියෙන්නේ. ඉතින් ගොඩාක් අයට ප්‍රශ්න එනවා දැන් ඉඩමක බ්‍රහ්ම පාදයේ තියෙනකොට සමහර අය ඒක වහලා යම්කිසි ඉදිකිරීමක් හෝ පඩිපෙලක් හෝ හදලා තියෙනවනම් ඒ වගේ වෙලාවක මොකද වෙන්නේ? ඒතර බ්‍රහ්ම පාදයට යම්කිසි පඩිපෙලක් පතිත වෙනවා නම් එතකොට වෙන දෝෂ වලට මොකද වෙන්නේ?
ඒක බොහොම පාරිශුද්ධව තියෙන්න ඕන දෙයක්. දැන් විශේෂයෙන් පූජනීය ස්ථානවල තමයි දැන් ගොඩක් අය ඒක ගැන අවධානය යොමු කරන්නේ නැතුව ඒ හරහා යම්කිසි බරක් තියලා ඉදිකිරීමක් වගේ දෙයක් කරලා තියෙනවා. එතකොට අපේ ඉඩමට වෙන දෝෂ මම තුන්වෙනි වටේ මම හිතන්නේ දෝෂ නිවාරණය කරන විදිහ ගැන කතා කරන්න. ඉතින් ඒ වගේ ඔබට දැක ගන්න පුළුවන් මේ මම කිව්වේ මේ සූසඩ පාද නර චක්‍රය. ඊට පස්සේ අපිට දැක ගන්න පුළුවන් මේක තවත් සංකීර්ණ කරලා ඒකාශිතිපාද වාස්තු නර චක්‍රය කියලා දක්වලා එහි මර්මස්ථාන හඳුනාගෙන තියෙනවා. දැන් ඔය අපි ගෙදරක මුදුන් යටලිය ගහනකොට උනත් මේ මර්මස්ථාන නොකැපෙන විදිහට තමයි අපි මුදුන් යටලිය ගහන්නේ. දැන් ඔය වහලවල් ගැන අපි කතා කරනකොට උනත් මුදුන් යටලියට බොහෝ වෙලාවට අපේ අතීතයේ ඉඳලාම තියෙනවා. ඒකට යකඩන පාවිච්චි කරන්නේ නැහැ මුදුන් යටලිය ගන්නකොට. ඒ වගේම මූට්ටු තුනක් අපි එක දිගට මුදුන් යටලිය තියන්නේ නැහැ සහ බ්‍රහ්ම පාදයට ලම්බක එන බ්‍රහ්ම පාදේ උඩින් වැටෙන විදිහට අපි ඒ කියන්නේ යටලිය ගහන්නේ නැහැ කියන එක ගෙදරක. එහෙම හදනවා වුණත් දැන් සාමාන්‍යයෙන් අපි එක ප්‍රමාණය ඉඩම් තියෙන්න පුළුවන්නේ. එතකොට ඒ වගේ අවස්ථාවලදී සමහර වෙලාවට එවැනි අවස්ථාවට පස්සේ ඒක ජීවිත හානියක් පවා ඒ කියන්නේ වෙන්න පුළුවන් කියන එක ගැන. ඒ කියන්නේ වහලය ගහන කොටත් එහෙම විවිධ දේවල් තියෙනවා අපි සලකලා බැලිය යුතු. ඉතින් මේ වගේ ඔබට දැක ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔය දොරටු හැදීම ගැන ద్వාර චක්‍ර වින්‍යාසය කියලා අතීතයේ භාවිතා කරලා තිනවා දොරවල් හදන එක ගැන. මම ඒකත් ඔබට කියන්නම්. දැන් දොරක් හදනකොට දැන් මෙතුමා කිව්වා අර පියන් දෙකේ දොරටුව තමයි ඊටමත් සුදුසු. ඒක නිවැරදි. ඒ කියන්නේ ගෙදරක ප්‍රධාන දොරටුව හදනකොට අපි අවධානය යොමු කරන්න ඕනේ කරුණු කිහිපයක් තියෙනවා සහ ඒ වගේම වේද දෝෂ. දැන් මේ කෘතියේ තියෙනවා වේද දෝෂ පුළුවන් තරම් මග හරිමින් ප්‍රධාන දොරටුව ඔබ හදන්න කියන එක. එතකොට මොනවද වේද දෝෂ? දැන් මම උදාහරණයක් විදිහට කියන මාර්ග. ඒ කියන්නේ දැන් මෙතුමන් කිව්වා අර මාර්ගයක් නිවසේ තියෙන කෙනා නිවසේ ඉස්සරහා දොරට පේනවනම් වංගුවක් වගේ දෙයක්. ඒකේ තරම් සුදුසු නැහැ කියලා තමයි ඒක වේදයක්. කියලා හැටියට තමයි හඳුන්වලා තියෙන්නේ. ඊට පස්සේ තිරශ්චීන වේද දෝෂ. ඒ කියන්නේ ප්‍රධාන දොරට ඉතිරියෙන් සත්ව ගොවිපළ සත්ව කොටුවක් සතෙක්ගේ යම්කිසි කූඩුවක් වගේ දෙයක් තියන්නට හොඳ නැහැ කියන එක. ඉතින් ඒ වගේම තමයි රුක් දෝෂ. ඊට පස්සේ ස්තම්භ දෝෂ. ස්තම්භ දෝෂ කියන්නේ ප්‍රධාන දොරටුවට මුහුණලා ස්තම්භයක්. ඒ කියන්නේ අපි කියන්නේ කුළුණක් වගේ දෙයක්. ඒක වෙන්නේ එතකොට සූර්යයා හරහා එහි ඒ කියන්නේ සෙවණැල්ල සමහර වෙලාවට ප්‍රධාන දොරටුවට එන්න පුළුවන් නිසා. ඉතින් ඒ වගේ බොහෝ ඒ කියන්නේ වේද දෝෂ ගැන තියෙන ඒ වගේම සොහොන් බිමක් තියෙනවා නම් ඒ කියන්නේ ප්‍රධාන දොරටුවට ඉස්සරහා එහෙම නැත්නම් ප්‍රධාන දොරටුවට ඉස්සරහා වෙනත් නිවසක ප්‍රධාන දොරටුව පිහිටලා තියෙනවා නම් ඒ වගේම නිවසේ ප්‍රධාන දොරටුවට ඉදිරියෙන් ලිදක් පිහිටලා තියෙන අවස්ථාවකදී ඔබ මේ කෘතිය පරිශීලනය කරොත් මේ වේද දෝෂ ඔක්කොම ගැන මෙහි කරුණු දක්වලා තියෙනවා. ඉතින් ප්‍රධාන දොරටුව හදාදී පුළුවන් තරම් ওই වේද දෝෂ ඉවත් වෙන විදිහට තමයි මේ ප්‍රධාන දොරටුව අපි නිර්මාණය කරන්නට ඕනේ සහ නිවස ඇතුළට ගනිද්දිත් ප්‍රධාන දොරටුව කෙලින් එළියට යන තවත් දොරක් හෝ ජනේලයක් තියෙන්න බෑ. දැන් හදිස්සියෙන් එහෙම දැනටමත් ඔබේ ගෙදර තියෙනවා නම් ඔබ එක්ක තිරයක් දාලා හරි ඒක එක්ක මොන හරි අල්මාරියක් වගේ දෙයක් හරි කොහොම හරි තියලා ඒක ආවරණය කරන්න ඒ ජනේලය හෝ දොර. මොකද ඒක සුදුසු නැති විදිහට තමයි දක්වලා තියෙන ප්‍රධාන දොරටුව පිහිටුවීම. දැන් ඔබ බලනවා ඇති කොහොමද අපි මේ නිවසේ දොරටු පිහිටවන්නේ කියන එක. ඒක ගැනත් මම කියන්න කැමතියි. ඔය අතීතයේ තිබුණා ඔබ මෙන්න මේ නම් ගැන අහලා තියෙනවා නන්දා, භද්‍රා, ඉන්පස්සේ පූර්ණා, රික්තා ඔය විදිහට අතීතයේ තිබිලා තියෙනවා එක එක තිති. කියන්නේ අපි කියමු ඒක සුබ කොටස් කියලා අපි ගමුකෝ. එතකොට ඒ කියන්නේ අපි හිතමුකෝ දැන් අපි ඉඩමේ උළුවහු තෝරගන්න කොයි වගේ තැන්ද බිත්ති බැදීම සඳහා. එතකොට ඒක සම්පූර්ණ කොටස් 15කට බෙදලා පහ බැගින් 3ක්. මම ඒක මේ කියන්නේ මෙහි කවියක් ආශ්‍රයම තියෙනවා මේ මය මතේ. ඒක ඔබට නන්දානම් බිමකුත් ඇතිවේලු, භද්‍රානම් බිමකුත් ඇතිවේලු, ජයාද රික්තාද බිමක්ද ඇතිවේලු, පූර්ණ බිම සහ පසක්ම වේලු. මෙකී මේ බිම පස 1 කර 15 කොටසක් තිබේලු බැලුවර. නන්දාදී පස් දෙනාව යොමු කර පාද සොයාගේ පත් බිඳ බැලුවර. ඒ කියන්නේ පාද හොයලා ඒ සුබ පාදවල තමයි අපි හැම වෙලේම ප්‍රධාන දොරටුව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් වෙනත් ගෙදර තියෙන දොරටුව වෙන්න පුළුවන්. අපි හැම වෙලේම අසුබ පාදවල පිහිටවන්නේ නැහැ. එතකොට ඔබේ ඉඩමේ ඔබ උළුවහු තියෙනවා නම් හෝ ඔබ නිවස කියන්නේ බඳින්න පටන් ගන්නවා නම් හෝ මේ සුබ පාද හොයාගෙන ඒ අනුව තමයි ඔබ කරන්න ඕනේ. එහෙනම් මොනවද මේ සුබ පාද? ඒක කොටස් 15කට බෙදලා ඒ දිශාව අනුව තමයි ඒක හොයාගන්න ඕනේ. එතකොට අර 1 3 5 විදිහට යන දේවල්. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් අපි නන්දා ඊට පස්සේ පූර්ණ, ජයා ඒ ආදී වශයෙන් අර 1 3 5 විදිහට යන බිම් ඒ කියන්නේ සුදුසුයි කියන එක තමයි මේ සුදුසුයි කියලා කියන්නේ. ඉතින් ඒ වගේම තමයි දැන් ওই 15කට බෙදෙන එක දැන් නම් ගොඩක් අය ප්‍රධාන දොරටුව හදනකොට කොටස් 9කට බෙදනවා.
කොටස් 9කට බෙදලා ඒ අනුව සුබතිති හොයාගෙන තමයි ඔවුන් මේ කරන්න. ඉතින් ඒකත් අපේ පැරණි පොතක සඳහන් කරලා තියෙනවා මේ මුහූර්ති චින්තාමණී කියන කෘතියේ. එහි දක්වලා තියෙන විදිහට මේ ප්‍රධාන දොරටු හදන විදිහ කවියකින් දක්වලා තිනවා කොටස් 9කට බිතු දිග බෙදාගෙන පසක් වමට දකුණට 3 හැර යෙදුන. තැනත් බලා දොරකට තබනට දෙවන නවක් ගහ රවි සිට නව භාග ගැන. හුරු දිග පටන් බිතු බෙදු භාග 9ද හිරු සැනි රාහු කුජ ගුරු කේතු භාගද හැර. සඳු බුද සිකුරු සිටි තැන සොයා සොඳ දොර තබ නැන තියෙනි සුබසිරි දේ නිබඳ. ඒ කියන්නේ කොටස් 9 බෙදලා තියෙන අතීතයේ නවග්‍රහයි 90. එහෙම බෙදලා මේ සුබ කොටස් තෝරගෙන ඒ ආශ්‍රිතව තමයි ප්‍රධාන දොරටුව නිර්මාණය කළා තියෙන්නේ. ඉතින් මෙහි තියෙනවා ගොඩක් ගැඹුරුයි. මම ඔබට සරලවම කියන්න ඔබේ නිවසේ ඔබ ප්‍රධාන දොරටුව පිහිටවනවා නම් අර කියපු විදිහට සුබ තිथි බලලා ඒ ආශ්‍රිතව සුබ පාද හොයාගෙන තමයි ඔබ ප්‍රධාන දොරටුව පිහිටවන්නට ඕනේ. සහ ප්‍රධාන දොරටුව පිහිටවද්දී ඊට ඉදිරියෙන් වේද දෝෂ තියෙනවා නම් ඒ වේද දෝෂ අයින් වෙන විදිහට ඔබ නිවස හැකියතාක් ගොඩනගා ගන්න උත්සාහ කරන්න. ඉතින් ඒ වගේම ගොඩක් දැන් ওই පඩිපේලි හදන එක ගැනත් මම කියන්න අවශ්‍ය වෙනවා. දැන් පඩිපේලි සමහරවිට බ්‍රහ්ම පාදයට පතිත වෙලා තියෙන පුළුවන් අවස්ථා තියෙනවා. ඊසාන දිග බිත්තියට ගෑවිලා පඩිපෙලක් තියෙන පුළුවන්. ඉතින් බොහෝ වෙලාවට දැවමය කොටස් ඒකට එකතු කිරීම හරහා ඒ පඩිපෙල් වල තියෙන දෝෂ ඉවත් කරගන්න පුළුවන් කියන එකටත් කරුණු දක්වලා තියෙනවා. ඉතින් කොහොම නමුත් මෙවැනි දෝෂ පුළුවන් තරම් ඔබ මගහැර ගන්න. දැනටත් ඔබේ ගෙදර එහෙම දෝෂ වගේ දේවල් තියෙනවා නම් ඒවා निराකරණය කරගන්නත් ක්‍රමවේදයන් තියෙනවා. ඉතින් නිවසේ වැසිකිලි කැසිකිලි වගේ දේවල් හදනකොට ඒවා කවදාවත් ඊසාන දෙසින් සත්ව කොටු වගේ දේවල් ඊසාන දෙසින් හදන්නට එපා. එතකොට ඊසාන දෙසින් තමයි ඒ ශක්තිය සම්පූර්ණයෙන් එන්නේ. එතකොට එවැනි අවස්ථාවලදී ඒවා පුළුවන් තරම් ඒ ඊසානෙන් ඉවත් කරලා හදන්න පුළුවන් නම් ඉතාමත් සුදුසු. ඉතින් ඔය പ്രേත පාද, මනුෂ්‍ය පාද, දේව පාදතේ പ്രേත පාද ඒ කොටස් වල වැසිකිලි සත්ව කොටු වගේ දේවල් හදන්න පුළුවන්. ඉතින් මනුෂ්‍ය පාදවල නිවෙස් සහ බ්‍රහ්ම පාදේ පුළුවන් තරම් ඔබ පාරිශුද්ධ දෙයක් විදියට තමයි තියාගන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් මං හිතන්නේ අපිට ඊළඟ වටේදී තවදුරටත් මේ ගැන කතා කරන්න පුළුවන්. ඔව් දැන් ඔබ කියූ කාරණා බොහෝමයක් දෙස බැලුවාම මට පුංචි වෙලාවක් ලබා ගන්නවා කන්දේගම මහත්මයා දෙසට යමු වෙන්න. දැන් කෙනෙක් කල්පනා කරන්න පුළුවන් මේ කිව්ව විදිහට නෙවෙයි අපේ නිවසේ පිහිටීම් තියෙන්නේ. ප්‍රධාන ద్వාරයේ තියලා තියෙන්නේ වංගුවක් තියෙනවා ප්‍රධාන පාරට නම් තියලා තියෙන්නේ. මෙහෙම ප්‍රශ්න ඉන්න පුළුවන්. දැන් එහෙම වුණොත් මේවා සම්පූර්ණ කඩා ඉවත් කරන්න නැතුව කරන්න පුළුවන් පිළියම් තියෙනව නේද? ඔව් මොකද මම කියක තමයි මේක මහා සාගරයක් වගේ මේ දැනුම. සමහරවිට මම දැන් ඔය අපි දෙකක් කියවුණා. එකක් කොටස් 15කට බෙදෙන එක. ආයේ කොටස් 9කට බෙදෙන එක. මේ ඔක්කොම මම විග්‍රහ කරගෙන ඇවිල්ලා තියෙනවා. අත්දැකීම් තියෙනවා මට ওই දිශාවල නොසලකා හැරලා වැඩ කරපු මිනිස්සුන්ට වෙච්ච දේවල්. තුන්වසලා හොඳින්ම දන්න කෙනෙක් ඉන්නවා. එයාගේ ගෙදර මම හිතන්නේ ඒගොල්ලෝ වැසිකිළිය තිබිච්ච තැන වෙනස් කළා. සිද්ධ වෙන්නේ වැඩි කාලයක් යන ඉස්සලා සිද්ධ වෙන්නේ අර ගෙදර මුදල් ප්‍රශ්නේ මතුවෙන එක. ලෝක තේරුම් බේරුම් කරගත්ත කෙනෙක් ඒක කඩලා අයින් කරලා හදන්න ගියාම තිබිච්ච තැන හදුවාම අර අවුල ඉවරයි. ඉතින් මේක කිව්වහම කියයි නෑ මේ රටේ හැටියට මුදල් නෑනේ. ඒක තමයි ඔය වෙලා තියෙන කියලා නෑ. ඒක තමයි ඇත්ත. එඳා මේ කතාව ASCII මේ සියල්ල කරන්න බෑ අපිට. සියල්ල කරන්න බැරි නම් අපි කරන්න පුළුවන් දෙයක් කරන්න ඕනේ. ඒක එකක් කියවුණා අපේ මේ නීතිඥතුමිය අතින්. හරියට ඒ උළුවැස්සට සමාන්තරව තව උළුවැස්සක් තියෙනවා නම් කලබල වෙන්න එපා. මොකක් කර ආවරණයක් දාන්න එක වැහෙන්න. ඒවා ඕව තුළ එන්නේ ආලෝක කුරුස. ආලෝක කුරුස කියන එක ගේක හරි වැදගත්. ඉස්සරහ දොරෙන් එන ආලෝකය පිටිපස්ස දොරෙන් යනවා. අනිත් පැත්තෙන් ජනේලෙන් එන ආලෝකය අනිත් පැත්තේ ජනේලෙ යනවා. මැද කුරුසයක් වැදිලා. මේවා විශාල දැනුම් සම්භාරයක් මේක තුල තියෙනවා. කලබල වෙන්නේ නැතුව දක්ෂ වාස්තු විද්‍යාඥයෙක්ගෙන් අහලා නැත්නම් එක්කෙනෙක් කියයි ඔක්කොම කඩන්න කියලා. මොකද ඊට පස්සේ කොන්ත්‍රාත් එක එයාමත් ජනේ. අර කඩලායින් කරන්න එහෙම දේවල් තමයි අද වෙනකොට මේ ලෝකේ තියෙන්නේ. ඒ හින්දා ඒ වෙනස් කරන්න ඕනේ පළවෙනි දේ වෙනස් කරගත්තාම හරි ඔය හදලා තියෙනවා. හදනේවට අපි කියන්නේ පරිස්සමෙන් මේක හදන්න. මොකද මම දන්න තව අත්දැකීමක් තියෙනවා. ඔය කේතු තියෙනවා වම් පැත්තට කේතු පාදය ග්‍රහයන්ගේ අනිත් පැත්තෙන් තියෙන රවි පාදය. ඔය දෙකේම සුදුසු නෑ ගේ දොර තියන්න. කේතු පාදේ තිබ්බහම ඉතින් ඒ ගෙදරට මිනිහෙක් ඇතුළු කලාතුරකින් ඇතුළු වෙන එක එපා වෙනවා. අර පැත්තෙන් තිබ්බහපුවාම රවිගේ පැත්තෙන් ඒක වහම් තේදවන්ත මිනිහෙක් ඉන්නේ ඒත් යන්නේ නැහැ ගෙදරට කවුරුවා.
එවෙන සැර මිනිහෙක් ඉන්නේ. මේ පැත්තෙන් ගියපුවම දෙකටම නැති මිනිහෙක් තමයි ඒකේ නායකත්වයේ තියෙන්නේ. මේ තමයි ඇත්ත කතන්දර. ඒකයි කොටස් තුනක් මේක කොටස් පහකට බෙදලා තුනක් එක පැත්තකට දෙකක් අනිත් පැත්තට මේ මැද්දෙන් තියාගන්න කියන එක. ඒක සියුම්ම බෙදාව එක තමයි කිව්වේ 15කට බෙදලා ගන්න එක. මම ලස්සන කතාවක් කියන්නම්. මම පිරමීඩ තාක්ෂණය පිළිබඳව මගේ තියෙන ගැඹුරු අධ්‍යයනයක්. පිරමීඩයකට කරන්න පුළුවන් වැඩ විශාල ප්‍රමාණයක් තියෙනවා. අන්තරික්ෂයේ සියලුම ශක්තිය අවශෝෂණය කරගන්න පුළුවන්කම තියෙනවා. අපේ මිනිස්සුන්ගේ තියෙන අන්තරික්ෂ බලය, කියන්නේ ආධ්‍යාත්මික බලය මේකෙන් එළියට අරගෙන යවන්න පුළුවන්කම තියෙනවා. අන්තරික්ෂයේ සියලුම ශක්තිය පිරමීඩයට අරගෙන දේහය ශක්තිමත් කරන්න පුළුවන්කම තියෙනවා. බෝධිසත්වයෙක් අපි පద్මාසනයේ පිහිටුවාගෙන, ඒ කියන්නේ එර්මිනිය ගොතාගෙන ඉඳගත්තාම පිරමීඩය හරි. දැන් මේ පිරමීඩය මේ දේහ ශක්තිමත් කරන්න ඕනේ අවසාන ප්‍රතිඵලය වූ නිර්වාණය ලබා ගැනීම සඳහා. ඒ මොහොතේ සූර්යාගේ ශක්තිය සියලුම ශක්තියෙන් ලබා ගන්න 3:58 බ්‍රහ්මණයේ මූර්තිය ආරම්භ වෙන මොහොත. නිහඬ මොහොත, සද්දයක්වත් නැති මොහොත. ඒ මොහොතේ නිශ්චල වෙන සූර්ය ශක්තිය එකතු කරන ශාකයක් ළඟ ওই වැඩේ කරන්න ඕනේ. ඒ කියන්නේ බෝධියක් ළඟ. ශාකය හරහා මේ ලැබෙන මේ ශක්තිය ඔහු අයෝමය පුරුෂයෙක් බවට පත් කරනවා. දස බිම්බරක් මාරසෙනක පරද්දන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේ මොහොතේම ඒ තප්පරයටම චන්ද්‍රයා ඔහුගේ 15 වෙනි වක සම්පූර්ණ කළොත් මනසට අධිපති ග්‍රහය බලපාන ඔහු සම්මා සම්බුද්ධ. මේ පිරමීඩයක තියෙන විශේෂත්වය. සමාධි පිළිමයක තියෙන වටිනාකම අනික් සියලු පිළිම වලට වැඩිය මට දැනලා තියෙනවා. අනික් පිළිම. එහෙනම් මම පිළිමයක් තෝරනකොට සමාධි පිළිමයක් තෝරන මේ කාරණාවට. මම සුවපත් වෙලා පරිසරය සුවපත් වෙන එක තමයි සමාධි පිළිමයක් ඉස්සලා සිද්ධ වෙන්නේ. ඒ හින්දා අපි මුළු ගමටම ආරස්සාවට අන්තරික්ෂ බලය ගමට එකතු කිරීම සඳහා හදන පිරමීඩ කීපයෙන් එක පිරමීඩයක් තමයි බණගේ. ඒ බණගේ හරි 4ස්. සාමාන්‍යයෙන් හරි 4ස් ගැන එකක් මේ සාමාන්‍ය මිනිහෙක් හදන්නේ නැහැ තමන්ගේ ජීවත් වීම සඳහා. ඇයි ඒ? හරි 4ස් හැදුවොත් අනිවාර්යෙන් කොටක් හැදෙන එක නිර්මාණය නවත්තන්න බෑ. එතකොට ඒක පිරමීඩයක් වෙනවා. මොකද මුදුන් යටලිය දික් වෙන්න ඕන ප්‍රමාණයක් තියෙනවා. මුදුන් යටලිය කොට වුණොත් ගෙදර මනුස්සයට වැඩි එයාගේ මරණය අතේ ආයද ඒක. එතකොට ඕනට වැඩි මුදුන් යටලිය දික් වෙන්නත් බෑ. ඒ ගෙදර ස්වාමියාගේ සිරුරට සමාන ප්‍රමාණයක් තමයි ওই මුදුන් ලිය දික් වෙන්න ඕනේ. පලාතරක ගේක. පලාතරක ගේක මං කියන්නේ පලාතරක ගේක. එතකොට ඒ හින්දා හරි 4ස් වුණොත් මුදුන් යටලියක් නැහැ, කෙලින්ම කොත. දැන් කොත බ්‍රහ්මපාදයයි. ඒ කොත කෙලින් පාමුල තියෙන්නේ බ්‍රහ්මපාදය. ඒ කොත ලබ කළොත් එතන තමයි බ්‍රහ්මපාදය. දැන් බ්‍රහ්මපාදය ওই පන්සලේ තියෙන බණගේ බ්‍රහ්මපාදය ගැන හිතන්න. මම මවිතයටපත් වෙන්නේ අනික් විෂයන් හදාරනකොට මතුවෙච්ච සත්‍යයත් එක්කලා. මේ බ්‍රහ්මපාදයේ අයිති නැහැ වර්ගයා බෝ කරන කණ්ඩායමට. ඔක ෂෙයා කරන කණ්ඩායමට අයිති තියෙන්නේ. ඒ කියන්නේ එයා ෂෙයා කරන්නේ බෝ කිරීමේ ශක්තියයි ශූන්‍ය කරන්නේ. එඳා ලිංගික ශක්තිය ශූන්‍ය කරන ඒ කියන්නේ බ්‍රහ්මචාරී පුජ්‍යලයකට විතරයි උතන අයිති තියෙන්නේ. එඳා උතන ඉන්න ඕනේ එක්ක බ්‍රාහ්මණේ එහෙම නැත්නම් ස්වාමීන් වහන්සේ නමක්. ඇයි එතන ඒක එහෙම තියලා තියෙන්නේ? එතන ඉඳලා උන්වහන්සේ කතා කරන අපි හාමුදුරුවෝ කියමු ස්වාමීන් වහන්සේ නමක්. ලෝකෙටම අඬ ගහලා කියනවා චක්‍රාවාටේටම ඇහෙන්න කියනවා. සමන්තා චක්කවාලේසු. මුළු චක්‍රාවාටේටම ආරාධනා කරනවා. බණහන් දෙන්න. එතකොට මේ බණහන් එන්නේ බ්‍රහ්මයන්ගේ ඉඳලා එනවා. ඒගොල්ලෝ කොහොමද එන්නේ? මනෝමය හිත විතරයි එන්නේ. ගමන් කරන්නේ අන්තරික්ෂචාරී යහසේ ගමන් කරගෙන එන්නේ. හැටි ස්වයං ප්‍රභා ආලෝකයක් විතරයි. කොහොමද ඔකට ජීවත් වෙන්නේ? ප්‍රීති බක්ඛා පින භක්ෂණය කරමින් ජීවත් වෙන්නේ. ඒ කණ්ඩායම එනකොට ඔකේන බ්‍රහ්ම කණ්ඩායම එන්නේ ඒ ඉලක්කයට.
එතකොට ඒ හින්දා මේ ගොඩනැගිල්ල උඩ හිස් කවුළු 4ක් තියලා තියෙන්නේ ඒ බ්‍රහ්ම මේ අහසින් එන ඒ ආලෝකය එතෙන්ට පතිත වෙන්නේ. ඒක තමයි බ්‍රහ්මපාදය. මේ කොටසයි බ්‍රහ්මපාදය. ඒක තමයි කිව්වේ බ්‍රහ්මපාදයේ ගිහිව පාවිච්චි කරන්නේ නැහැ. ඒක බොහොම පිරිසිදුව තියන්නේ ඔර එක. ඊට පස්සේ එන්නේ දේවපාදය. දෙවියෝ එන්නේ. දේවපාදයට කවුළු 4ක් තියෙන්නේ ඊළඟට. දේවපාදයේ මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි හරියට ජීවත් වෙනවා නම්. මේ මහා මේ මත්පැන් බොමින් විකාර කරන මිනිසුන්ට දේවපාදය කැප නැහැ. ඒක තුල. බොහොම නරක ඒවා බාර් එකක් එහෙම හදන්නත් ඔය හරිය හොඳ නෑ. අරක බෝතල් එහෙම තියෙන ඒවා. ඊට පස්සේ එන්නේ මනුස්සපාදය. මනුස්සපාදයට යන්න අපි පාරවල් 4ක් ඔය ගොඩනැගිල්ලේ 4 පැත්තෙන් තියලා තියෙනවා. 4 පැත්තෙන් දොරවල් 4ක් තිබ්බහම එක සම්පත් වලින් සම්පත් නිවාස වල තියෙන්නේ 4 පැත්තෙන්ම දොරවල්. මේක සම්පත් මෙතන එකතු වෙන්නේ. මේ මිනිස්සු 4 පැත්තෙන්ම ඕක පන්නලා තියෙනවා මේව. දොර ඉස්සරහට එළියට පන්නලා තියෙන්නේ පෙරේත පාදයේ කෙලවට එනකම් පන්නනවා. පෙරේතයන්ගේ අරසාව වෙනුවෙන් සහ අපේ අරසාව වෙනුවෙන්. මේකේ උස ගත්තොත් පිරමීඩයක උසක් තියෙනවා නිශ්චිත උසක්. උඩ ඉඳලා පාතට තියෙන උසෙන් බිමට තියෙන උසෙන් හරියටම 3න් එකක් තමයි බ්‍රහ්මයන්ගේ පාදයේ වෙන් කරන්න තැන. ඒ හරිය ඔය මොනෝ දෙයක්වත් රැඳෙන්න තියන්න හොඳ නැහැ. අහසේ වුණත්. ඒ හින්දා ඔය බණගියක් මැනලා බලන්න මිදුලේ ඉඳලා වතුර අර වෝටර් ලෙවල් කියන්නේ වතුර ලෙවල් එකකින් මැනලා උස්සලා බැලුවොත් ඒ බ්‍රහ්මපාදයේ තියෙන තැන හරියටම අඩි 3ක් උසයි. ඒක ඇයි අඩි 15යි මුළු උස බණගේ. ඒකෙන් 3 එකක් ගන්න අඩි 3 එකක් ගත්තාම 5යි අඩි 5ක් උස විතර. 5 එන්නේ මිදුලේ ඉඳලා මනුස්ස පාදේ ඉඳලා එතනilla මේ බණ මඩුවට ඇවිල්ලා බණ මඩුව උඩත් අඩි එකමාරක ධර්මාසනයක් හැදෙනවා. මේ තැන හරියටම අඟල් 9ක පඩියකින් නගලා තව පඩියක් නගිනවා. ඉතින් ඒවා අපි සලකලා බලලා තිබුණේ අන්තරීක්ෂයේ අභ්‍යවකාශයේ මේ සියල්ල ගණනය කරලා. එහෙම ගණනය කරන තරම් බුද්ධිමත් ජනතාවක් මේ රටේ හිටියා. ඒකයි මම කියන්නේ මේ මය ඍෂිවරයා. හරිද? මය ඍෂිවරයා කියන්නේ අපේ ගෞරවනීය නායකයෙක්. ගෞරවනීය නායකයෙක්. ඔහු යහපත් වැඩක් කරන අතරට අපිට ආවේශ වෙන බව මම දන්නවා. ඔහුගේ තියෙන බලයක් ආවේශ වෙන බව දන්නවා. ඒ නිසා මම ගෘහ නිර්මාණයේදී වැඩි කල්පනා කරන්න යන්නේ නැහැ. බාස්තුන් වලට එන්න කියලා ඊට ඉස්සෙල්ලා දවසේ ඉඳලා සූදානම් වෙලා මම මහ පොළොවේ අඳිනවා. මෙහෙම කරන්න. පස්සේ බලපුවම අර වාස්තු දෝෂ මොකවත් නැහැ. ඒකේ වාස්තු දෝෂ. දැන් මේ මොහොතේත් මම ගයක් හදනවා. මම හදලා ඉවරනට පස්සේ මම එන්න කියන්න ඒකේ වාස්තු දෝෂයක් මට හොයලා දෙන්න කියලා. මම වාස්තු දෝෂ බලන්නේ නැහැ. ඒ කියන්නේ බලන්න අවශ්‍ය නැහැ ඇඟේම තියෙන ඇඟට තව ඇතුල් වෙන දෙයක්. ඕක අපේ මිනිස්සු ගාව තිබුණා. ඕක නොසලකා හැරලා අඳින අයට අපි මේ වැඩසටහන මම හිතන්නේ හොඳ වැඩසටහනක් වෙයි. ඇයි අපේ ජාතිය නිරෝගී ජනතාවක් වෙන්න නම් ලෙඩ රෝග වලින් පැටිච්ච නැති මානසික අවුල් වලින් නිදහස් වෙච්ච මනසක් තියෙන මිනිස්සු ටිකක් නිර්මාණය කිරීම තමයි මේ රාවණ වැඩසටහනේ එක අර්ථයක්. එක බලාපොරොත්තුව. ඒකට තමයි අපි මේ බෙහෙත් ජන කතා කරන්න මෙතන තමයි දවසට. කට්ටිය ආයේ රාවණ වැඩසටහන. මොකද මේ ගස් උස්සගෙන ඉන්නේ බෙහෙත් පැලෑටි කතා කරන්නේ නැහැ. නිරෝගී ජනතාවක් හදන්න ඕනේ. රාවණ මේ පරපුර නැවත ගොඩනගා ගන්න නම් අරගල නැති ජනතාවක් හදන්න ඕනේ. එහෙම ලෝකයක් හදන්න අරගල නැති ජනතාවක් හදන්න නම් වාස්තු විද්‍යාව අවශ්‍යයි. එහෙම නැත්නම් හැමදාමත් අරගල. මම පෙන්නන්නම් ගෙවල් ගිහිල්ලා පෙන්නන්නම් මේකට කවුරු හරි අභියෝග කරන අයට. මෙන්න මේ ගෙදරට ගිහිල්ලා අර ගෙදරට ගිහිල්ලා අහගෙන එන්නකෝ ඔය ගෙදර අයිතිකාරයා කොච්චර කාලයක් ජීවත් වුණාද කියලා. මැරෙනවා. මැරෙන ඒවා පේන්න තියෙනවා මම පාර යනකොට. මම දන්නවා මම ඊට පස්සේ බැහැලා හොයලා බලනවා කවද අයිතිකාරයා මොකද උනේ යාට බිස්නස් උත් එක කඩා වැටෙනවා ඒ ගෙදරට ආවට පස්සේ. යටලීය සහ දොර අතර තියෙන සම්බන්ධය සාමාන්‍යයෙන් මේ රටේ මිනිස්සු දන්නවා. මුදුන් දොර තියන්න සුදුසුයි කියලා යටලියත් එක්කලා. මරදෝෂ කියලා කියන්නේ මරදෝෂ. ඉතින් ඒවා එකක්වත් අද සලකන්නේ නැහැ. එහෙනම් මේ කතා කරන එක මේ අද මේ සාකච්ඡාව අතිශයින් වැදගත්. මේ දුප්පත් බොහොම අමාරුවෙන් සල්ලි ටිකක් හොයාගෙන බැංකුවට ණය වෙලා ගේ හදන්න යන මිනිස්සයා නැති කරනවද? එහෙම නැත්නම් ඔහු මේ සමාජයට යහපත් නිරෝගී මිනිස් පරපරක් හදන ගයක් හදනවද කියන එක තීන්දුව කරන්න යන රාවණ වැඩසටහනේ මේක අතිශයින් වැදගත්.
මේ අතිශය වැදගත් වටිනා සාකච්ඡාවේ තවත් පොඩි වෙලාවක් තියෙනවා. අපි යනවා විරාමයකට. විරාමයෙන් පස්සේ තාම වටිනා කරුණු කීපයක් සාකච්ඡා කරනවා. රැඳෙන්න අපත් සමග. වසර 5000ක් පුරාවට මහ පොළව මත වැළලී ගිය ශ්‍රේෂ්ඨ ශිෂ්ටාචාරයක අභිමානනීය හෙළිදරව්ව අපට අමතක වගිය අපේ පරපුරේ ලේ උරුමයේ සත්‍ය කතාව දැන් මේ අද මාතෘකාවත් එක්ක හුඟක් අය කලබල වෙලා මේ විරාමයේ වෙලාවෙත් ගිහිල්ලා සමහර වෙලාවට දිශාවල් එහෙම හොයනවා. අපේ ප්‍රධාන දොර කොහෙද තියෙන සමහර මේවා හිතුවේ නෑ. දැන් අද මේ වැඩසටහනෙන් පස්සේ ලොකු ප්‍රශ්නයක් මේක. දැන් හුඟක් වෙලාවට මේ දිශා බලනකොට මේ දිශාවල් හරියාකාරයෙන් බලන්නේ නිවසේ කොතන තියලාද විශේෂයෙන්ම මේ තමන් අපි කියනවනේ මේ මාලිමා යන්ත්‍රයක් කියලා. මාලිමාව කිව්වට තේරෙන්නේ නැහැ. ඔක සිංහලෙන් කියනවනේ කොම්පස් එකක් තියන්නේ කියලා. ඒ තරමටම අද භාෂාව වෙනස් වෙලා. මේවා කොතනද තියන්න ඕනේ? මේ වගේ කාරණා ගොඩක් තියෙනවා. තාමරශ්‍රී වික්‍රමනායක මහත්මියට යොමු වෙනවා අපි අවසාන වටේ ඔබට ලැබෙන අවස්ථාව. දැන් බොහෝ වෙලාවට ඔබට ගැටලු වෙන්න පුළුවන් ඔබේ මුළු තැන්ගේ ගිනිකොන නෙවෙයි තියෙන්නේ. එතකොට කොහොමද අපි ලිප හදන්නේ කොයි විදිහටද? දැන් ඒ වගේ වෙලාවකට ඉතින් ඔබට ඇත්තටම මාලිමාවක් උපයෝග කරගෙන හරි ඔබට නිවසේ ඉඳලා බලන්න පුළුවන් ඒ අදාළ දිශාවන් මොකක්ද කියන එක. ඉතින් දැන් ජංගම දුරකථන ස්මාර්ට්ෆෝන් වල තියෙනවා මේ මාලිමාව. ඔව් ඇත්තටම ඔබට මම කියන්නේ දැන් ඔබ දැනටත් නිවසක් හදලා ඇති. ඔබ නිවසක් හදන්න අපේක්ෂාවෙන් ඉන්නවා නම් මුලින්ම ඔබට කරන්න පුළුවන් මේ දේවල් වෙන එක වළක්ව ගන්න. දැන් මම කියන්නම් ඒකට කරන්න ඕනේ පිළියනුත් දැන් මෙතුමනුත් බොහෝ දේවල් කිව්වා. ඉතින් ගෙදර හදන්න ඉස්සෙල්ලාම ඔබ භූමිය බලන්න යන තැන ඉඳලාම ඔබට හැකියාවක් තියෙනවා නම් ඒ ඉඩමේ පිහිටීම කොයි විදිහටද, ඉඩමේ හැඩය කොයි විදිහට දෙන්නේ, ඊට පස්සේ ඔබ ඉඩමේ පදිංචි වෙනකොට ඒ නැකත් සුදුසු විදිහට ඒ කෝණ මාස අතහැරලා සුදුසු නැකත් බලලා ඒ අදාළ මුල්ගල් පිහිටීම උළුවහු තිබීම ඒවා නැකත් අනුසාරයෙන් කරලා ඔබ හරි විදිහට ඒකට එනවද සහ ඔබ ප්ලෑන් එක බලන්න. ඒ කියන්නේ ඔබටත් අවබෝධයක් තියෙනවනේ. දැන් අර මම කිව්වේ සුබ තිथි තියෙනවා කියලා කොටස් 15කට බිත්තිය බෙදලා ඒකේ සුබ තිथි වලද ඔබේ උළුවහු පිහිටවල තියෙන. එතකොට ප්‍රධාන දොරටුව අර විදිහට කොටස් 9කට බෙදලා ඒකේ සුබ තිथි හොයාගෙනද ඒ ප්‍රධාන දොරටුව පිහිටලා තියෙන. එක පියන් දෙකකින්ද හදන්නේ. ඒතර මුදුන් යටලියේ යනකොට ඒක ප්‍රධාන උළුවහුවට ලම්බකව යෑම සුදුසු නැහැ. කියන්නේ ඒ විදිහට යන එක සුදුසු නැහැ. ඉතින් ඒ විදිහට ඒ දේවල් ඔබ බලන්න බ්‍රහ්මපාදයේ කැපෙනවද? ඉතින් ওই දේවල් ඔබටම පරීක්ෂා කරලා බලලා ඒ නිවස හදන්න පුළුවන්. ඉතින් යම්කිසි විදිහකින් අර කිව්වා වගේ දැන් ඔබට හිතනවා නම් මේ නිවසේ මෙහෙම දෝෂ තියෙනවා කියන එක දැන් අතීතේ නම් විවිධ දේවල් සිදු කරා. මම ඒ ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මොකද මේක ඓතිහාසික ප්‍රවේශයක් එක්ක ඉදිරියට යන වැඩසටහනක් නිසා. ඉතින් අපිව දන්නවනේ විශ්වකර්මය කියලා. ඉස්සර මම ඔබට මේක දරුවනුත් මේ වැඩසටහන බලන නිසා මම මේ විශ්වකර්ම දිව්‍ය රාජය කියලා අතීතයේ දැනුත් ඒ කියන්නේ ගොඩාක් මිනිස්සු දැන් අපි හිතමු පන්සලක සිතුවමක් අඳින්න මකුළු මැටි ටිකක් හොයා ගන්නවා නම් එතකොට පන්සලක නේත්‍ර පිහිටවීම සිතුවමක් අඳින්න ඒ වගේ ඕනෑම දෙයකදී මේ විශ්වකර්ම දිව්‍ය රාජයව තමයි සිහිපත් කරලා විවිධ දේවල් කරන්න. ඉතින් ඔබට මේ දැක ගන්න හැකියාවක් තියෙනවා මේ විවිධ රූප සටහන් මේ විශ්වකර්ම දිව්‍ය රාජය වෙනුවෙන් හදපු ඔය අපේ බලි ශාන්ති කර්ම කියලා අතීතයේ මිනිස්සු කළා තියෙනවා. ඔය නිවෙස්වල වස්දොස් යනකොට විශේෂයෙන් විස්කම් බලිය කියලා එකක් අතීතයේ මිනිස්සු කරලා තියෙනවා. මේ විශ්වකර්ම දිව්‍ය රාජය දැන් එයාගේ රූපය ගත්තා වුණත් එයාගේ තියෙනවා ගෘහ නිර්මාණ ශිල්පියෙක් සතුව තිබිය යුතු දේවල්. දැන් ලම්බ කැටයක්, ඊට පස්සේ වඩු රියනක්, ඊළඟට අපි ගත්තොත් දැලි නූලක්, ඔය වගේ බොහෝ දේවල්. ඊට පස්සේ ස්වර්ණ පුස්තකයක්, පන්හිඳක්, දෙලුම් ගෙඩියක්, ඔය වගේ දේවල් තමයි ඔහු අත්දරා සිටින්නේ. ඉතින් අතීතයේ මිනිස්සු ඔය විස්කම් බලිය කියන එක කරලා තියෙනවා. ඔය වස්දොස් නිවසේ තියෙන වස්දොස් නැති වෙන්න වගේ දේවල්. ඉතින් ඔබට මම කැමති එයින් ඡායාරූප කීපයකුත් පෙන්වන්න මේක මේ දරුවනුත් බලන නිසා ඔවුන් කැමති ඇති අපේ ශාන්ති කර්ම පිළිබඳ ඉතිහාසය බලද්දි මේ ගෙවල් දොරවල් වල තියෙන දේවල් වස්දොස් නසන්න අතීතයේ මිනිස්සු මේ විස්කම් බලිය කියන එක කරා. ඔබට බලන්න පුළුවන් මේ විවිධ සම්ප්‍රදායන් අනුව ඒ නිර්මාණය වෙච්ච විශ්වකර්ම දේවතාවගේ බලි.
ඒ බලි නිර්මාණය කිරීම හරහා තමයි ඔවුන් අතීතයේ ඒ ශාන්ති කර්ම වගේ දේවල් සිදු කරලා ඒ දෝෂ ප්‍රහීන කරගත්තා. ඉතින් මම එක කවියකුත් කියන්නම් ඒ විස්කම් බලිය හදද්දි කියන ඇඹුම් කවියක්. එහි දක්වලා තියෙනවා ඉන්ද පණමින් ගන්ධ දිවුරුන් දෙවොල් පූනා පහ කරන්නේ ලින්ද කපමින් අඟල් පහුරුද කම්මලක් බැඳි දෝෂ යන්නේ වින්ද සිරිසැප නපුරු වාසල් සදා බාපත් ඇන තබන්නේ මින්ද 108ක් දෝසට මෙවිස්කම් බලි සෙත් කරන්නේ. ඉතින් අතීතයේ ওই විදිහට විස්කම් බලිය දේව බුදු සංඝ රුවන් පත් බිඳ නොදැන කර පැමිණුණු දෝසේ බෝව ගණකෝ විල් මඩංගර කොස් මිල්ල පැන උළු වසේ බෝව අල්ලස් රැගෙන ඇතියන් අයට කළ ඌ වින දොසේ දේව විස්කම් බලිය දැන හැරු සියලු දෝෂය දුරු ගැසේ. ඉතින් අතීතයේදී මේ විස්කම් බලය කියන එකක් ඔවුන් කරලා තියෙනවා ඒ නිවාසවලට විවිධ වස්දොස් වගේ දේවල් ඉවත් කරන්න. ඉතින් ඒ වගේම තමයි දැන් ඉතින් අපි බොහෝ ඒ වගේ ශාන්ති කර්ම බහිරව පූජාවන් වගේ දේවල් දැන් ගොඩාක් අද සමාජයෙන් ඉවත් වෙලා තියෙන. නමුත් අතීතයේ ඒ දේවල් කරා. ඉතින් මෙතුමා කිව්වා අර ශාක රෝපණය කරන එක. නිවසට සුදුසු දැන් ඔබේ නිවස දැන් ආපහු කඩා ඉවත් කරන්න ඔබට හැකියාවක් නැති වෙන්න පුළුවන් ඔබේ ආර්ථික දුෂ්කරතා ඒ හැමදේමත් එක්ක. ඉතින් ඒ වගේ අවස්ථාවකදී නිවසේ තියෙන දෝෂ ඉවත් කිරීම සඳහා ඒ දිශාවන් බලගැන්වීම සඳහා ශාක රෝපණයක් ඔබට කරන්න හැකියාවක් තියෙනවා. ඊසාන දිග බලගැන්වීම සඳහා මම හිතන්නේ කොහොඹ ගසක් ඒ වගේම ගිනිකොන නම් බෙලි ගසක් ඒ වගේ ඒ කියන්නේ සුදුසු ශාක තියෙනවා. දැන් ඔබ බැලුවොත් ඒ සුදුසු ශාක මොනවද කියන එක මේ විශ්වකර්ම ප්‍රකාශය කියන කෘතියේත් වෙනමම තියෙනවා පරිච්ඡේදයක් නිවසක වවන්න සුදුසු ඒ වගේ දෝෂ නැති කරගන්න නිවසක වවන්න සුදුසු ශාක වර්ග මොනවද කියන එක. ඉතින් එවැනි ශාක ඔබට වවන්න හැකියාවක් තියෙනවා. ඉතින් ඒ වගේම තමයි නිවසට සුදුසු නාමකරණයක් තියෙන එක. මම හිතන්නේ මෙතුමා සීහෙල කියන නම ඒක ඉතාමත් ප්‍රබල නමක්. ඉතින් ඒ වගේ ඔබේ නිවසටත් ඔබට පුළුවන් ඒ කියන්නේ ගෘහමූලිකයාගේ ඒ කියන්නේ නැකත බලලා ඒක සම්පත් මෛත්‍රී පරම මෛත්‍රී ඒ ආදී වශයෙන් ඒ නැකතට ගැලපෙන විදිහට ඒ සියලුම අක්ෂර බලලා සුදුසු නමක් නිවසට තියන්න පුළුවන් නම් ඒකත් ඉතාමත් ප්‍රබල දෙයක් හැටියට අතීතයේ ඉඳලා සැලකුණා නිවාස නාමකරණය කියන එක. මොකද මේ විශ්වකර්ම ප්‍රකාශයේ දක්වලා තියෙනවා මේ ශල්‍යාධාර චක්‍රය කියලා එකක්. ඔබ මේක බැලුවොත් මේකේ දක්වලා තියෙනවා අකුරු කිහිපයක්. එතකොට අතීතයේ මේ අකුරු අනුව යම්කිසි කෙනෙක් ගෙහිමියෙක් ඇවිල්ලා ප්‍රශ්නයක් කිව්වොත් ඒ ප්‍රශ්න තියෙන අකුරු අනුව ඒ gedara දෝෂය තියෙන මොන දිශාවේද කියලා හොයාගන්න පුළුවන් ක්‍රමවේදයක් අතීතයේ මිනිස්සුන්ට තිබුණා. ඉතින් දැන් මේවා ක්‍රමක්‍රමයෙන් මේ ගෘහ නිර්මාණ ශිල්පයේ ගොඩාක් ඉපැරණි දේවල් දැන් ක්‍රමක්‍රමයෙන් විය කියනවා. අර මෙතුමන් කිව්වා වගේ ඒකේ මූල ධර්ම බොහෝමයක් ඉවත් වෙලා ගිහලා දැන් අපිට මේ ඇහැට පේන දෙන බොහෝ සරල දේවල් කිහිපයක් විතරයි දැන් ඉස්මතු වෙලා තියෙන්නේ. ඉතින් අතීතයේ ඒ වගේ තාක්ෂණයක් පවා තිබුණා. ඉතින් ඒ වගේම තමයි ඔබට සුළු දෝෂ වගේ දේවල් අර මම කියපු විදිහට ඔබ ප්‍රධාන දොරේ ඉදිරියේ වේද දෝෂයක් තියෙනවා නම් අපි හිතමු ලිඳක් කෙලිම ඔබේ ප්‍රධාන දොරටුවට මූණලා තියෙනවා නම් ඔබට ගස්වැල් වගේ දෙයක් වවලා ඒක ආවරණය කරන්න පුළුවන් ඒ ලිඳ. ඒ වගේ විවිධ දේවල් ඔබට කරන්න පුළුවන්. එතකොට ප්‍රධාන දොරටු ඔබ හැම වෙලෙම පිරිසිදුව තියන්න, පාවහන් වගේ දේවල් ගලවන්න එපා. මොකද නිවසට සියලුම ශක්තියින් ඇතුල් වෙන්නේ ප්‍රධාන දොරටුව හරහා. ඉතින් පාවහන් වගේ දේවල් කළා එතන නිතරම අපිරිසිදුව තියන්නට එපා. නිවසට ඇතුල් වෙනකොට ඊටමත් පිරිසිදුව ඇතුල් වෙන්න පුළුවන් වෙන විදිහට ඒ අදාළ පැලෑටි වර්ග ශාක වර්ග වවන්න පුළුවන්. සහ ඒ වගේම ඔබ තුල තියෙන ශක්තිය තවදවත් වැඩි දියුණු කරගන්න ඔබට පුළුවන්. නිවසේ දැන් එක අපි දන්න ඔය පලිඟු වර්ග සහ මැණික් ඒ වගේ දේවල් හරහා ඔබේ කිරණ ශක්තිය තවදුරටත් ඔබට වැඩි කරගන්නට හැකියාවක් තියෙනවා. ඉතින් ඔය වගේ බොහෝ දේවල් ඔබට කරන්නට පුළුවන්. ඉතින් ඒ වගේ මම තව දෙයක් මේ ඔබට මතක් කරන්න කැමතියි. මේ දැන් අර නාමකරණය වගේ දේවල් කරනකොට ඔබ හොඳට ඔබේ නමේ අක්ෂරත් ගලපලා තමයි ගෙහිමියාගේ අක්ෂරේ නාමකරණය හරියට තියෙන්න ඕනේ. මොකද ඒකත් නැත්තම් වස් වැදීමක් වෙන්න පුළුවන් බොහෝ වෙලාවට. ඉතින් මම කැමති අතීතයේ අපේ දැන් මම පළවෙනි වටේ කතා කරා අපි අර වඩු රියන වගේ දේවල් ගැන අපේ ගෘහ නිර්මාණ ශිල්පීන්ගෙන් තවත් සුවිශේෂී නිර්මාණ කිහිපයක් මේ වැඩසටහන අවසන් කරනකොට ඔබට පෙන්වන්න. මොකද කුඩා දරුවන් මේ වැඩසටහන බලනවා. ඉතින් ඔවුන්ගේ දැනුමටත් ඒක හොඳයි. ඔබ දැකලා තියෙනවා නම් මේ මං හිතන්නේ මේ ලඹ තටුව කියන උපකරණය ඔබ පොළොන්නරුවේ කෞතුකාගාරයට ගියොත් ඔබට මේ ලඹ තටුව කියන එක දැක ගන්න පුළුවන්. ඇත්තටම මේක ගෘහ නිර්මාණය සහ මූර්ති ශිල්පයත් එක්ක බොහෝ දුරට ඒකාබද්ධ වෙලා තියෙන අපේ පැරණි උපකරණයක්. මේ ලඹ තටුවේ ලඹ කැට එල්ලලා ඒ අනුව තරම් තමයි මේ බුදු පිළිම නිර්මාණය කිරීම වගේ දේවල් කරලා තියෙනවා. ඔබ පොළොන්නරුව කෞතුකාගාරයට ගියොත් ඔබට මේක දැක ගන්න හැකියාවක් තියෙනවා. මේ ලඹ තටුව කියන එක දැන් ඔය අතීතයේ තිබිලා තියෙනවා ශාරිපුත්‍රය කියලා
සංස්කෘත ශ්ලෝක විදිහට ලියපු පුස්කොළ පොතක්. ඒක 1908 මේ ආචාර්ය විලී තමයි මේ කෞතුකාගාර අධ්‍යක්ෂක වෙලා තියෙන්නේ. මේ ආනන්ද කුමාරස්වාමී මහතාට ඒක කෞතුකාගාරයට ලැබුණු පිටපත ලබා දීලා තියෙනවා. ඊපස්සේ ඔහු ඒක පරිවර්තනය කළ භික්ෂුන් වහන්සේලාගේ සහායලව ඔය මධ්‍යකාලීන සිංහල කලා කියන කෘතිය ඔබ කියවලා බැලුවොත් එහි තියෙනවා මේ මූර්ති ශිල්පයට යොදාගත් උපකරණ. ඒ අතර තමයි මේ ලඹතටුව කියන එකත් ඔබට දැක ගන්න පුළුවන් වෙන එකල තිබිලා තියෙනවා. දැන් ඔය බොහෝ මිමි දැන් අපිට දැක ගන්නට හැකියාවක් නැති බොහෝ මිමි අතීතයේ තිබිලා තියෙනවා. මේ ලඹතටුව ආශ්‍රයෙන් මේ බුදු පිළිමයක් නිර්මාණය කියලා තියෙන විදිහ තමයි ඔබට මෙතන දැක ගන්න හැකියාවක් ලැබෙන්නේ. එතකොට ඒ කියන්නේ දෙසවන්න එන්නේ කොහොමද උරහිස් බුදු පිළිමයක කොහොමද හදන්නේ මේ හැමදේම මේ ලඹතටුව එල්ලලා ඒ අනුව තමයි හරි සමබරව අරගෙන ඒ දේ සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් ඒ ලඹතටුව වගේ උපකරණ අපේ අතීතයේ තිබිලා තිනවා සහ මේ ඒ වගේ මම කැමති ඔබ ගිහිල්ලා තියෙනවා නම් දැදිගම කොටවෙහෙරට දැදිගම කොටවෙහෙර තියෙන ඇත් පහන මේ මම ඒකේ ඡායාරූපයකුත් ගෙනාවා. මොකද දරුවන් මේවා දැනගන්න ඕන නිසා අපේ පැරණි තාක්ෂණය බොහෝ ගැබ් වෙලා තිනවා මේ දැදුරුවේ මේ අපි කිව්වේ කොටවෙහෙරේ දැදිගම කොටවෙහෙරේ තියෙන ඇත් පහන. මේ ඇත් පහන ගත්තොත් මේ ඇත් පහනේ ඔබට දැන් පේනවා ඇති මේ මකර තොරණක් වගේ තියෙනවා. උඩ රජු බිසව කියලාත් කියනවා ඉන්නේ. ඒ වගේම තව රූප තුනක් තියෙනවා තුන් පැත්තකින්. මෙහි යට කොටසේ තමයි පහඩ පිහිටලා තියෙන්නේ. තෙල් ධාරිතාව රඳන්නේ මේ ඇතාගේ කුස ඇතුලේ. එතකොට මෙහි වායු පීඩනය සමනය කරලා ඒ කියන්නේ ඇතාගේ ලිගුවෙන් තමයි තෙල් බිඳු වෑහෙන ප්‍රමාණයට මේ එක පාදයකින් තෙල් උඩට එනවා. ඉතින් ඒ වායු පීඩනය ඒ කියන්නේ සමනය කරගෙන තමයි ඒ දේ කරන්නේ. ඉතින් ඒ වගේ සියුම් තාක්ෂණයකට උරුමකම් කියපු හෙළයන් තමයි අපේ අතීතයේ හිටියේ. ඉතින් දැන් අද අපි කියන්නේ ගොඩක් නවීන ගෘහෝපකරණ තමයි අතීතයේ තිබ්බේ කියන එක. ඉතින් නමුත් ඊට කලින් බොහෝ දැනුමක් අප සතුව තිබිලා තියෙනවා. ඉතින් මම අද කතා කරේ අර විශ්වකර්ම ප්‍රකාශය කියන කෘතිය ගැන. විශ්වකර්ම ප්‍රකාශයට අමතරව වාස්තු රත්නාවලී ඒ වගේ බොහෝ කෘති තියෙනවා. ඔබට මේ වාස්තු නිර්මාණ ශිල්පය ගැන හදාරන්න පුළුවන්. ඉතින් අර මම කිව්ව මුහූර්ත චින්තාමණි කියන කෘතියෙත් බොහෝ කරුණු ඇතුළත් කරලා තියෙනවා. ওই විශේෂයෙන් චක්‍ර ගැන. දැන් අපි භූමිනාග චක්‍රය ගැන කතා කරා, වාස්තු නර චක්‍රය ගැන කතා කරා, වෘෂභ චක්‍රය ගැන කතා කරා. ඒ චක්‍ර වලට අමතරව උළුහව් තැබීමට චක්‍රය, මුදුන නව නැකත් කිසි වැඩ නැත කියන, යෙදුන කොන් සතර රජුගෙන් බිය වදින, හරිනු පාත තුන මරණය නිසා වන, සදනු උළුවස්ස දොර දෙපිට දොළසින. ඉතින් ඒ ආදී වශයෙන් දැන් බොහෝ අයට මේවා කවි වලින් තමයි තියෙන්නේ. දැන් අනාගත පරපුර දැන් ඉන්න ළමයි බොහෝ දෙනෙක්ට මේ කවි කියවලා මේක ඇතුලේ තියෙන හරය තේරුම් ගන්න අමාරුයි. දැන් එන්න පරම්පරාවට මේ කවි කියවලා මේ කවිවල ඇතුලේ තියෙන තේරුම් තෝරගන්න අමාරු කාලයක් තමයි තියෙන්නේ. ඉතින් අතීතයේ දැන් මේ මය මතය සම්පූර්ණයෙන්ම කවි වලින් තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඒ වගේම මුහූර්ත චින්තාමණී කියන කෘතියත් ඒ විදිහට කවි වලින්ම තමයි නිර්මාණය වෙලා තියෙන්නේ. ඉතින් ඔය දොරවල් ගැන මම කතා කරපු නිසා තව එකක් කියන්නම්. මේ විශ්වකර්ම ප්‍රකාශයේ තියෙනවා වෙනම ద్వාර චක්‍රයක් මම කලින් ඉදිරිපත් කරා. ద్వාර නිවේශ ඵල චක්‍රය කියලා එකක්. ඒ කියන්නේ දොර පිහිටවන දිශාව අනුව සුබඵල අසුබඵල මොනවද කියන එක මෙහි දක්වලා තියෙනවා. ඔබ ඉතින් මේ කෘති පරිශීලනය කරලා බැලුවොත් මේවා සියලුම දේ අද ඉදිරිපත් කරන්න අපිට කාල වේලාවක් නැහැ. ඒ වගේම තමයි දෛවඤ්ඤ කාමදේනු කියන කෘතිය. මේ අනුසාරයෙන් තමයි ඔය අපි කියපු මුහූර්ත චින්තාමණී කියන කෘතියත් රචනා වෙලා තියෙන්නේ. ඉතින් මෙහි ඔබ බැලුවොත් 27 වෙනි අදියරේ වාස්තු විධානය කියන කොටස වාස්තු විධානයේ තියෙනවා. අර සුදුසු භූමි මොනවද, නුසුදුසු භූමි මොනවද, අපි වාස්තු විද්‍යාව කරන්න කොහොමද? ඉතින් අතීතයේ නිවෙස් පමණක් නෙමේ රජමාලිගා, බලකොටු, නගර, ඒ රජවරුන්ගේ, සෙන්පතිවරුන්ගේ, අමාත්‍යවරුන්ගේ, රාජ්‍ය නිලධාරීන්ගේ ඒ විදිහට නගර නිර්මාණ තිබුණානේ. ඉතින් අපි අද මේ ගෙයක් ගැන විතරයි අද කතා කරේ. එතකොට මේ කියපු විශ්වකර්ම ප්‍රකාශයේ මය මතේ, ඒ වගේම මේ කියන දෛවඤ්ඤ කාමදේනු මේ වගේ කෘතිවල මේ සුවිශාල නගර නිර්මාණය කරන ආකාරය දක්වලා තියෙන රජමාලිගා, ප්‍රාසාද කොහොමද අපි නිර්මාණය කරන්නේ, ඒවට නැකත් කලාව අපි කොහොමද භාවිතා කරන්නේ, ඒ වගේම ලිං ගැන තමයි අපි අද කතා කරේ. නමුත් මේ පොත්වල ඊට ඔබට ගිහිලා ජලාශ, තටාක වගේ දේවල් නිර්මාණය කරන අපි දන්නවා සීගිරියේ තියෙන අපේ උද්‍යාන නිර්මාණය, ඒ වගේම එහි තියෙන ජල තටාක, මේ දේවල් ඔක්කොම හිතුමතේට නිර්මාණය කරපු දේවල් නෙවෙයි. ඉතින් මේ කෘති අධ්‍යයනය කරොත් ඒ ඉපැරණි තාක්ෂණය ඔබට දැක ගන්න පුළුවන්. ඉතින් අපි දන්නවා චෛත්‍ය නිර්මාණය දක්වාම ගියොත් ඒ වගේම අපේ නාලන්දා ගෙඩිගේ වගේ සූර්ය දේවල්,
ඒ වගේ බොහෝ නිර්මාණ අපි තුළ තියෙනවා. ඉතින් මම ආරාධනා කරන අවසාන වශයෙන් මේ වැඩසටහන ඉවර කරන්න කලින් ඔබේ දරුවන්ට හුරු කරන්න මේ පොත්පත් කියවලා මේ සැඟවුණු දැනුම ඔබට ගන්න පුළුවන් නම් මං හිතන්නේ ඔබට තවදුරටත් නිවෙස්වල දෝෂ ඇති කරගන්න නැති වෙන්න ඔබට කටයුතු කරන්න හැකියාවක් තියෙනවා. සහ මේ අපිට අපේ හෙළයන්ගේ උරුමයක් වෙච්ච මේ වාස්තු ඥානය අපි අපේ අනාගත පරපුරට දායාද කිරීමත් යුතුයකමක් විදිහට සලකලා මම මගේ අද දිනේ වැඩසටහන අවසන් කරනවා. හොඳයි, හරිම වටිනා කාරණා ගණනාවක්. ඉතින් මෙවැනි ගැටලුවලදී ප්‍රායෝගිකව කොහොමද මේවට මුහුණ දෙන්නේ කියන කාරණාව විශේෂයෙන්ම රාවණ වැඩසටහන තුළදී අතීතයේදී රාවණ යුගයේ දක්වා දිවෙන මේ විවිධ කාරණා ඒ යුගයේ මේ නිවැරදිව මේවා අනුගමනය කිරීමෙන් තාම සුඛිත මුදිත භාවයට යුගයේ පත් වුණා කියන කාරණාව ඉතා හොඳින් අපිට පැහැදිලි වෙනවා. ඒ නිසා වර්තමානයේදීත් මේවා හරියාකාරව නිසියාකාරව සැලසුම් කරගත් අය තාම සැනසීල්ලේ ජීවත් වෙනවා කියන කාරණාව කියන්න පුළුවන්. මේ වැඩසටහනේ බොහෝ දේවල් කතා කළා. අපි අවසාන වශයෙන් අපේ තිලක් කන්දේගම මහත්මයාට අවස්ථාව ලබා දෙනවා. ඇසංග මහත්තයා මේ බඩු බාසුන් හැලා නැත්නම් පෙදරේරු මේ අනික් බාසුන් හැලා සාමාන්‍යයෙන් නොසලකා හරින්න ඕන අය නෙවෙයි. කට්ටිය දේවත්වයෙන් පුදන්න ඕන කට්ටිය. ඒගොල්ලෝ කරන්නේ දේව කාර්යයක්. ඔක විශ්ම කර්ම වැඩක් කියලා කියන්නේ. ඔක විශ්ම කර්මයාගේ වැඩක් කියලා මිනිස්සු කියන්නේ. ඒ හින්දා කතාවක් තියෙනවා කවදාවත් ඒ බාසුන් නැහැ කෙනෙකුට තමන් හම්බ කරන සල්ලි yaadෙන්නේ නැහැ කියලා. මේක හොඳින් මන් දන්න දෙයක්. මම හුඟක් අත්දැකීම් බැලුවා. හොඳටම බලලා තියෙනවා. ඒක තමයි ඇත්ත. උන්ගේ ගෙදර උන්ට හදලා ඉවර කරගන්න බෑ. උන්ගේ වඩුවගේ ගෙදර පුටුව නැහැ. එන්න මේවා නොසලකා අරින්න ඕන කතන්දර නෙමෙයි. කොහොම මේ අපිට නොතේරෙන තවමත් පරිශීලනයට ලක් කළ යුතු කාරණා. මේගොල්ලන් ආවේශ වෙනවා විශ්ම කරනවා. එහෙනම් ඔය බාස්සුන් හැලා තරහ කරගන්න හොඳ නැහැ. ගංගොල තියෙන කතාවක්. අපි කියමු වහලේ ගහන බාස්සුන් නැහැ තරහ කරගන්න හොඳ නැහැ. පිච්චි බඳින බාස්සුන් නැහැ තරහ කරගන්න හොඳ නැහැ. මොකක් ඒගොල්ලන්ට සලකන්න ඕනේ හොඳට කන්න බොන්න දීලා හිත සන්තෝෂයෙන් තියාගන්න. අද අපිව මේක කරනවා. කොහේ හරි කොන්ත්‍රාත්කාරයෙකුට ගියක් බාර දුන්නා එයා මොනවත් නැහැ. අර මිනිස්සු ඔක්කොම යක්කුවාගේ හසුරවලා ඒ ගෙදර තියෙන සාන්තිය නැති කරනවා. බාස්සුන් නැහැ කෙනෙක් යම්කිසි වැරද්දක් කරලා අහුනොත් පෙන්වන්නේ නැහැ එදාට. ඒක සම්පූර්ණ පඩිය හදලා දීලා වැඩිපුර සල්ලි දීලා එහෙනම් බාස්සුන් නැහැ මේක අපි නවත්තලා දාමු. ආයට ඒ මායිම් පණින්න ඉඩක් නැති වෙන්න අවුරනවා. වහලේ ගගහ ඉන්න මිනිස්සුත් එක්කලා රණ්ඩුවක් වුණොත් එයාට පුළුවන් එයා හරිය ශාස්ත්‍රය දන්නවනම් ඒගොල්ලෝ නැත්තට නැති කරලා දාන්න. මුදු යටලියට ගහන ඇන තුනකින් පුළුවන් ඒක කරන්න. ඇනේ ගහලා කොයි පැත්තද නමන්න ඕනේ කියන එක ඒගොල්ලෝ දන්නවා. නමලා කඩලා දාන්න ඕන නම් කඩලා දාන එකක් දන්නවා. මේ සේරම තියෙනවා කතා කරන්න බයයි. මොකද මේක ගත්තාම ගන්න හොඳට නෙමෙයි නරක පැත්තට. ඒ හින්දා අපි මුදු යටලියේ මේ මූත්‍ර ගැන කතා කළා වගේම ඇනේ ගැනත් කතා කරන ඇන ගහන එකක් තියෙනවා. හින්දා කොහොමද වහලේ ගහනකොට ඇන ගහන්නේ? කොහොමද මූත්‍රුව තියන්නේ? මේ ඔක්කොම ලොකු විද්‍යාත්මක මේවා. එහෙනම් බොහෝ විට මම උත්සාහ ගන්නවා තනිපල කියන්නේ පළ දෙකට වහලේ ගහන්න නැතුව පළ හතරට වහලේ ගහන්න. පළ හතරට වහලේ ගහනකොට මට පුළුවන් වෙනවා දෝෂ විශාල ප්‍රමාණයක් වහලෙන් අයින් කරලා දාන්න. වහලෙන්ම අයින් කරන්න පුළුවන්. යට තියෙන මේ වැරදි. ඒවා ඉගෙනගෙන හිටිය මිනිස්සු. දැන් මගේ තාත්තාගේ ප්‍රධාන රස්සාව මං ඉපදෙනකොට කංකාණි. සුද්දාගේ වතු බලාපු කංකාණු කෙනෙක්. පස්සේ මගේ මල්ලි හැම ඉපදෙනකොට තාත්තාගේ රැකියාව උපැන්න සහතිකේ සටහන් වෙන්නේ පෙදරේරු. බාසුන්නේ. ඒ හින්දාම මම තාත්තා කරපු රස්සාවේ ජානවල වතු අධිකාරිවරයෙක් වෙනවා. එයින් පස්සේ මම දැන් එතනින් එහා පැත්තට ඒ තාත්තගේ රස්සාවේ තිබුණු පෙදරේරු කර්මාන්තය මගේ ඇඟේ දුවනවා. එන්නෝ සියල්ල අධ්‍යයනය කළා. එතෙන්දී එහෙම තමයි මවිතයටපත් වෙන්නේ මේ මහා ශ්‍රේෂ්ඨ ජාතිය. මේ මහා ශ්‍රේෂ්ඨ ජාතිය. මේ ශ්‍රේෂ්ඨ ජාතියට ලෝකෙම හොල්ලන්න පුළුවන්කම තියෙනවා. නැවතත් නගා හිටවුවොත් රාවණ යුගය. ඒකට ඇඟිලි ගණන් කරමින් එනකොට ඒ ගණනය කිරීමේදී ඒ තැන තමයි දැන් ඇවිල්ලා තියෙන්නේ. වැඩි කාලයක් යන්න ඉස්සෙල්ලා සැබෑ හෙළුව ඉස්මතු වෙනවා.
ඒ සැබෑ හෙළය ඉස්මතු වෙනකොට මෙන්න මේ කණ්ඩායම ඔය ගෘහ නිර්මාණ ශිල්පීන් ටික හරියටම අවදි වෙනවා. එහෙම අවදි වෙච්චි ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ නාම ලේඛනය මට කියන්න පුළුවන්. මම ඔවුන් එක්ක සාකච්ඡා කරනවා. ඔවුන් ජීවතුන් අතර ඉන්න හින්දා ඔවුන්ගේ නම් මම මේ වැඩසටහනේ කියන්න කැමති නැහැ. ඔවුන්ගේ ඇඟේ ඔවුන්ගේ මොකක් හරි කිව්වා සාකච්ඡා කරනකොට ඔහුට ඒක මට ඉස්සලා දැනিলা තියෙනවා. එක්තරා යාළුවෙක් මට කියනවා මම ගේ හදනකොට අයියා යාට අඬ ගැහුවේ නැත්තේ කියලා. මම ගෘහ නිර්මාණ ශිල්පියෙක් මේ ජම් අපේ සැබෑ හෙලේ මම අඬ ගැහුවේ නැත්තේ මන් තුලත් ඒ ශක්තියෙන් තියෙන හින්දා. ඒ හින්දා තමයි මම කියන්නේ එන්න මම පෙන්නන්නම් ආපුවම තමයි හදන්නේ මහා ගම්මානේ. ඒ ගම්මානේ කිසිම ගෙදරක වාතු දෝෂයක් එන්නත් මම ඉඩ තියන්නේ නැහැ. ඇයි? ඒ ගමේ පදිංචි වෙලා ඉන්න මිනිහෙකුට යම්කිසි අරගල දෙයක් වෙනවා නම් ඒක මට බලපානවා. ඒ හින්දා හැම වෙලාවෙම මේ ගමේ ගෙවල් හදනකොට මම මැදිහත් වෙනවා. පළවෙනි මේ පදනම දාන තැනින්ලා මැදිහත් වෙනවා. එහෙම වෙලා තමයි මට හදන්න පෙන්වන්න ඕන ලෝකෙට අපේ ගම තුල ආරවුලක් නැත. අපේ ගම තුල මේ බෝ වෙන රෝගීන් නැත. අපේ ගමට වසංගත එන්නේ නැත. මේ කාරණා පෙන්වන්න නම් අපි ඔය මහා රාවණයන්ගේ තිබුණු දස විද්‍යාවේ වැදගත් වෙන මේ විද්‍යාව කියන්නේ පදනම හඳුනගෙන ඒ පදනමත් එක්කලා ක්‍රියාත්මක වෙන්න. මම හිතන්නේ අද දවස අතිශයින් වැදගත්. මොකද මේ පහුණු වැඩසටහන මම මේකට සහභාගී වෙනවා. පදනමට බැස්සේ අද වෙන්න පුළුවන්. ඔබට බොහෝ දේවල් අද වැඩසටහන තුළ නැවත අපේ සියත YouTube channel එකට ගිහිලා නාලිකාවට ගිහිලා පුළුවන්කම තියෙනවා මේ වැඩසටහනේ කොටස් නැවත නරඹන්න. නැරඹීම තුළින් ඔබට යම් තැනක් අතපසු වුණාද මග හැරුණාද එයත් ඔබට අංග සම්පූර්ණ කරගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා බොහොම සුවිශේෂ විෂයක් පිළිබඳව කතා කළේ රාවණ ඉතිහාසය හා සම්බන්ධුණු. ඒ නිසා ඊටාම වටිනා සාකච්ඡාවකට සහභාගී වූ බොහොම දීර්ඝ දුර ප්‍රමාණයක් ගෙවාගෙන විශාල කැපකිරීමක් කළා මේ වැඩසටහනට පැමිණෙන්නේ. මොකද එක් දිනයක් සම්පූර්ණයෙන්ම මේ වැඩසටහන වෙනුවෙන් වෙන් කරනවා. ඒ නිසා අර ඉදිවෙන මහා සීහෙල ගම්මානයේ කටයුතු එක් දිනකට නතර වීමක් වෙනවා මේ අපේ කටයුත්ත නිසා. ඒ හින්දා අපි එතුමන්ට ණයගැති අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඉතිහාස ගවේෂක පරිසර ගවේෂක තිලක් කන්දේගම මහත්මයාට නිදුක් නිරෝගී චිර ජීවනීය වේවා. යෝධ බල යෝධ වීරිය ශක්තිය ධෛර්යය ලැබේවා. ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වැඩසටහනේ අතරමඟදී අපට සම්බන්ධ වෙමින් දැන් තා විශාල වැඩසටහන් ප්‍රමාණයක විශාල ආලෝකයක් ගෙන ආපු තරුණ දක්ෂ නීතිඥවරයෙක් විදිහට විශාල ලිඛිත සාක්ෂි සොයා ගන්නවා. මම හිතන්නේ ඊටාම කාර්යබහුල කෙනෙක් පුංචි බිලින්දියකගේ මවක් විදිහට කාලය ඊටාම සීමිතයි. නමුත් ඔහු විශාල කැපකිරීමක් කරලා සාමාන්‍ය නිදා ගන්න තියෙන කාලයෙන් කැප කරලා මේ සියලු තොරතුරු හොයාගෙන ඊටාම කාර්යබහුල වෙලාවක වැඩසටහනට විශාල ආලෝකයක් රැගෙන පැමිණි නීතිඥ තාමරශ්‍රී වික්‍රමනායක මහත්මියටත් නිදුක් නිරෝගී චිරජීවනයේ වේවා. යෝධ බල යෝධ වීරිය ශක්තිය ධෛර්ය ලැබේවා. ආයුෂ බොහෝ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයුෂ බොහෝ වේවා. මම එක දෙයක් කියන්නම්. ඒ කියන්නේ වැඩසටහන අවසානය කරනකොට අර අපි මුලින්ම පටන් ගත්තනේ අපි ගසකින් තමයි මේ ගෙයක් හදන්නේ කියන එක. එතකොට ගසකින් ගෙයක් හදනවා නම් ඒ ගසට අපි පූජාවක් විදිහක් කරලා ඒ ගසේ යම්කිසි අධිග්‍රහිත දේවතාවෙක් ඉන්නවා නම් ඒ ගහෙන් ඉවත් වෙන්න කියලා තමයි අපි ඒ ගසේ සතහා වෙන් කරගන්නේ. මොකද අපි හෙළයන් විදිහට අපි හරිත කියන්නේ වනාන්තර ආරක්ෂා කරපු ජාතියක්. ඉතින් මම කැමති මේ විශ්වකර්ම ප්‍රකාශයේ තියෙන ස්තෝත්‍රයකුත් ඒ සඳහා ඉදිරිපත් කරන්න. ගස ස්පර්ශ කොට මෙහි පහත දැක්වෙන මන්ත්‍රය කියා අන්තනක වාසයට ආරාධනා කරන්න කියන එක. යානීහ භූතානි වසන්තිතානි බලං ගෘහීත්වා විධිවත් ප්‍රකෘතම් අනන්‍ය වාසං පරිකල්පයන්තු ක්ෂමන්තු තානද්‍ය නමෝ සතු තේභ්‍ය. හොඳයි, මේ සියලු දේ ඔබේ ජීවිතය යහපත් කරන්න. අතීතයේ අපට අහිමිව ගිය අපේ ශක්තියෙන් යලි මේ පොළවේ මතු කරන්නට අපට ශක්තිය ධෛර්ය ලැබේවා. මේ අප සියත ගන්නා වෑයමට ශක්තිය ධෛර්යය සපයන්නේ ඔබ. ඒ නිසා ඔබ විසින් දල්වන පහනේ ආලෝකය ජ්‍යෙෂ්ඨ උපදේශක ප්‍රියන්ත කාර්යපෙරුම් මැතිතුමන්ගේ නිරන්තර ආරාධනය තිබෙන්නේ ඔබට මතක් කරන්න පහන දල්වන්න. මේ පහනේ පහන්සිලේ ආලෝකයෙන් ඔබේත් අපේත් ශ්‍රී ලංකා වාසී සියලු දෙනාගේත් ජීවිත
ආලෝකයෙන් ආලෝකයට පත්වවා. ඔබ සැමට නිදුක් නිරෝගී චිරජීවනය වාසනාව ශක්තිය ධෛර්ය උදා වේවා. සුවදායක රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.